තෙරුවන් සරණයි හැමදෙනාටම අපි අද දවසේදීත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා සවන සිසිල්ස දහම් විචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2020 වර්ෂයේ මේ මාසයේ 19 වෙනිදා අඟහරුවාදා දවසක්. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකදී මෙම ශ්‍රී ලංකාවේ සිට මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේව මේ රැස්ව සිටින සියලුම දෙනා වෙනුවෙන් සහ මෙම දේශනාවන් ශ්‍රවණය කරන්නා වූ අනිකුත් සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් පාද නමද නමස්කාර කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට උතුම් වූ තථාගත දේශනාව පහදා දෙන්න අපි හඳුන්වන්නේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනද වගේම ඔබ අද දවසේදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය ඉගෙන ගැනීම සඳහා මේ සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින්නේ. අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ඒ උතුම් සත්‍ය ධර්මය, ආනන්ද මහරහතන් වහන්සේ දරාගෙන හිටපු ඒ සත්‍ය ධර්මය පළමු සංගායනාවේදී ඉදිරිපත් වුණ ඒ මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණී දේශනා අන්තර්ගත සූත්‍ර විවරණ අපි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් පින්වතුනි, අපි හොඳට මතක තියාගන්නට ඕනේ, යම් කිසි කෙනෙකුට සැබෑ විමුක්තියක් කරා යොමු වෙන්නට අවශ්‍ය නම්, ඒ කියන්නේ නිවීම කරා යොමු වෙන්නට, බුදුරන් වහන්සේ පෙන්වපු නිවීම කරා යොමු වෙන්නට අවශ්‍ය නම්, ඒකට තියෙන මූලිකම දේ තමයි බුදුරන් වහන්සේ පෙන්වා දුන්න ඒ මූලිකම සත්‍ය ධර්මය. එතකොට ඒ බුදුරන් වහන්සේ පෙන්වා දුන්න මූලික වූ සත්‍ය ධර්මයේ තුලින් ඉස්මතු වෙලා පේන්නේ, ඒ කියන්නේ බුදුරයන් වහන්සේ පෙන්වපු මූලික සත්‍ය ධර්මයෙන් ඉස්මතු වෙලා පේන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. එතකොට ඒක තමයි මේ ධර්මයේ තියෙන මූලය. වෙන දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගෙනුත් එක සැරේක දෙවි කෙනෙක් ඇවිදලා අහන ප්‍රශ්නේදී පැහැදිලි කරනවානේ, මේ කාමරාගය දුරු කරන එක නෙමෙයි සක්කාය දිට්ඨිය දුරු කරන එක. එතකොට එනම් මේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන කාරණාව තමයි මූලය වෙන්නේ. එතකොට මොන විග්‍රහ, මොන පැහැදිලි කිරීම හම්බුණත් ඒ සියලු විග්‍රහ, සියලු පැහැදිලි කිරීම තුලින් ඉස්මතු වෙන්නට ඕන නැත්තේ තමා වැරදි කියන බව. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඉස්මතු කරලා පෙන්වන්නේ ප්‍රායෝගිකත්වයේ හම්බවීම කියන එකනේ. ඒ හම්බවීම කියන ඒ රූපණී විඳීම හඳුනා ගැනීම සකස් වීම කියන කාරණාවේ තමා වැරදි කියන කාරණාව, ඒ තමා වැරදි බව ඉස්මතු වෙන දහමක් වෙන්නට ඕනේ. ඒ දහම කතා කරනකොට මූලයේ හැටියට තමා හරි බව ඉස්මතු වෙනවා නම් සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ? ඒ දහම හම්බෙලා නැහැ. තමා වැරදි බව ඉස්මතු වෙනවා නම් පමණයි ඒ දහම හම්බෙන්නේ. එහෙනම් ඉගෙන ගන්න, පුරුදු කරන හැම දෙයකදීම තමා වැරදි බව ඉස්මතු වෙනවා නම් ඒකයි ධර්මයේ මූලය. මූලයම ඒක. ඒ මූලය තුල පාදක වෙච්ච තැනදී, ඒ මූලය පාදක වෙලා ලැබෙන තැනදී ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මූලය පාදක නොවුනොත් ප්‍රතිඵලය මොන දේ වුණත් වැඩක් නැහැ. මොකද මූලය විනාශ වෙලා. මම එකට පුංචි උදාහරණයක් පෙන්නන්න. මම මේ සාකච්ඡා කිහිපයකදී මත ඒක ඉදිරිපත් කරා. ඒ තමයි අපි හිතමු ලොකු ගහක් තියෙනවා. අතුපතර විහිදුන සුන්දර ගහක් තියෙනවා. ඒ ගහෙන් හොඳට සිසිලස දෙනවා. ඔක්සිජන් දෙනවා. ඒ වගේම හේවන දෙනවා. ඒ වගේම පළමුණු හරි තියෙනවා නම් පළතුරු වර්ග ඒවත් දෙනවා. එතකොට ඒ එච්චරට ගහ වටිනවා. හැබැයි මේ ගහ තියෙන්නේ සම්පූර්ණයෙන් මුල මත. මේ මුල විනාශ වෙලා ගියා නම්, මුල කැපිලා ගියා නම් මේ ගහ මොන විදිහකට ගහේ හේවණක් තිබුණත් తాවකාලිකයි. ඒ කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙක් යටින් හාරලා ගහ කපන්න තු මුල ටික සම්පූර්ණයෙන් කපලා දානවා. හැබැයි ගහ හොඳට තියෙනවා. දවසක් විතර වගේ යනකම්. හේවණක් තියෙනවා, සිසිලස් තියෙනවා. ඊළඟට ඔක්සිජන් අර පළතුරු ටිකත් මැලවෙන්නේ නැතුව දවසක් විතර යනකම් තියෙනවා. ඒක ගහ හොඳට තියෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මුල නැති තැන අර ගහ පරිස්සම් කරගන්න ආයාසයක් දරන්න ඕනේ.
හැබැයි කොච්චර ආයාසයක් දරුවත් ගහ පරිස්සම් වෙන්නේ. එතකොට බලන්න මුල විනාශ වීමෙන් කොච්චර හානියක් එනවද? ඒ වගේම තමයි අපි හිතමු ගහ යම්කිසි කෙනෙකුට වර්ධනය කරගන්න ඕන නම්, ගහේ ඵල ලබා ගන්නට ඕන නම්, ගහේ හේවන ලබා ගන්නට ඕන නම්, ගහේ ඔක්සිජන් ලබා ගන්නට ඕන නම් අපි කඳට පොහොර දැම්මත්, නැත්නම් ගහේ අතු වලට පොහොර දැම්මත්, නැත්නම් මේ කොච්චර සත්කාර කරත් අතු වලට, කඳට, කොළ වලට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කල යුත්තේ මොකටද? මුලටයි සත්කාර කරන්න ඕනේ. මුලටයි පොහොර දාන්න ඕනේ. එතකොටයි අර සියලු දේ රැකිලා එන්නේ. විනාශ කරත් විනාශ වෙන්නේ එතනින්. සත්කාර කරොත් හරියට ඒකට යමුනොත්, ඒ කියන්නේ මුල පෝෂණය කරොත් එතනින්මයි නැగిලා එන්නේ. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් අතු කැපුවා කියලා, නැත්නම් අතු විනාශ කරා කියලා ගහ විනාශ වෙන්නේ නැහැ. හැබැයි අතුවා එළියලා එනවා. අතු විනාශ කරලා කපලා දැම්මා කියලා ඒක ලොකු හානියක් නෙමෙයි ගහට. මොකද ගහ නැවත නැගිටලා එනවා. හැබැයි මුල කැපුවොත් එහෙම ඒක ගහට මහා හානියක්. මම මේ උදාහරණේ ගත්තේ මේ වගේ කාරණාවකට. ගහේ ලැබෙන ප්‍රතිඵල, ඒ කියන්නේ හෙවන, සිසිල, ඔක්සිජන්, පළතුරු මෙන්න මෙව තමයි අපට මේ නිවන් මඟක් යන තැනදී, ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ යන තැනදී අපට අත්දැකීම් ලැබෙනවා. අපට සැනසෙලි ලැබෙනවා, සමාධි සැප ලැබෙනවා. ඊළඟට අපට සීල ගුණ දම් අපට රකින්න ඒකෙන් අපි සැනසෙල්ලක් ලැබෙනවා. ඊළඟට අපිට අර බුදුරන් වහන්සේ ගැන හිතලා අපි තුල යම් කිසි විදිහේ පැහැදීමක් ඇති කරගන්නවා. ඊළඟට යම් කිසි ආකාරයකට අපේ ජීවිතේ ලැබෙන අත්දැකීම් තියෙනවානේ. ඒ කියන්නේ ලැබෙන සැනසෙලිදායක දේ තියෙනවානේ. සතුටුදායක දේ තියෙනවානේ. සමාධියෙන්, සීලයෙන්, තව මොනවා හරි දෙයකින් ඊළඟට ධර්මයේ වැටහෙනවා කියලා, විදර්ශනා වෙනවා කියලා, මොනවා හරි දෙයකින් අපට අපි තුලින් සැනසෙන අත්දැකීමක් තියෙනවානේ. අන්නේ සැනසෙල්ල වගේ තමයි අර ගහේ සෙවන, සිසිලස, ඔක්සිජන්, ඊළඟට පළතුරු ටික ලැබෙන ප්‍රතිඵලය. ඒ අත්දැකීම් ටික. හැබැයි මූලය කියලා මම අදහස් කළේ ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන බව. සක්කාය දිට්ඨිය දුරු වෙන බව ප්‍රකට වෙන එක. තමා වැරදි බව ප්‍රකට වෙන එක. ඒක තමයි මූලය. මේ ධර්මයේ මූලය. එතකොට එහෙනම් ඒ මූලය විනාශ වුණොත්, ඒ මූලය එන්නේ නැත්නම් කොච්චර අර ප්‍රතිඵල මොනවා ලැබුණත් ඒක తాවකාලිකයි. හැබැයි මූලයට යම් කිසි කෙනෙක් අපි හිතමු මේ දහමට යොමු වෙන්න ඕනේ, නැත්නම් මේ අපිට යම් කිසි විදියකට මේ ප්‍රතිඵල ලබන්න ඕනේ, සනසිල් ලබන්න ඕනේ කියලා හිතනවනම් කොලාතු වලට කඳට පොහොර දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි මූලයට පොහොර දාන්නට ඕනේ. මූලය කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහේ ප්‍රතිඵල ඒ දුරු වෙන විදිහ දහමට යොමු වෙන්නට ඕනේ. අන්න මූලයට පොහොර දාන්න ඕනේ. එහෙම නැතුව ඒකට සත්කාර, ඒකට යොමු වෙන්නේ නැතුව මොන දේ කරත් ඒකේ ප්‍රතිඵල එන්නේ. ඒ වගේම ගහේ අතුපතුරු කැපුණා කියලා ඒකෙන් ගහ විනාශ වෙන්නේ නැහැ. ආයෙ ලියලා එනවා ඊට වඩා හොඳට. අපි හිතමු යම්කිසි අත්දැකීම්, යම්කිසි සැපයක් ලැබෙන්නේ නැත්නම්, නමුත් මූලයේ පෝෂණය වෙනවා නම් හොඳට, ඒ වුණාට ඊට පස්සේ ලබන්න තියෙන සැපය, ඒ සැනසෙල්ල අතිවිශාලයි. එය අතු කැපුවට, අතු විනාශලා ගියාට නැවත හොඳට ලියලා එනවා. හැබැයි අපට අමාරු, සමාජයේ අමාරුම දේ තමයි ඔන්න ඔය සැනසෙල්ලටම යොමු වෙනවා අර මූලයට තනක් දෙන්න. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න මේ දහම තුලින් අපට කුමක්ද ලැබිය යුත්තේ කියලා. ඒක ඒ දහම තුලින් අපට ඒ දේ තමා වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙන දහමක්, ප්‍රත්‍යක්ෂ වෙන විදිහේ දහමක්. ප්‍රත්‍යක්ෂ වෙන විදිහේ දහමක් හම්බෙන්නේ නැත්නම්, ඒකකට යොමු වෙන්නේ නැතිනම් අපට අර හැම වෙලෙම අර සැනසෙල්ලක්, සැපයක්, අස්වැසිල්ලක් ඇති වෙන දෙයකට නම් යොමු වෙන්නේ. එතනදී අපට අර මූලය අපි අමතක කරලා දාලා වගේ. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මම පොඩි අවවාදයක් දුන්නේ. ධර්මයේ ඉගෙන ගන්නකොට අපි ඔක දැනගන්නට ඕනේ. ඉතින් අද අපිට තියෙන සූත්‍ර දේශනාව තමයි චූලමාලුන්කේ සූත්‍රය. ලස්සන සූත්‍ර. අපි වෙලා තිබුණොත් මහා මාලුන්කයත් කරනවා. ඉතින් ලස්සන සූත්‍ර ටිකක් තමයි තියෙන්නේ. බලමු මේ සූත්‍රය. ඔබත් අහලා ඇති සමහර විට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධහම ආනන්ද මහරහතන් වහන්සේ පළමු සංගායනාවේදී මම මෙහෙම යහුවේ කියලා ඉදිරිපත් කරනවා. ඒවම් මේ සුතං වශයෙන්. ඒකන් සමයන් භගවා සාවත්තියන් විහෙරති ජේතවනී අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වාසය කරේ සවැත් නුවර ජේතවනාරාමේ.
අතකෝ ආයස්මා මාළුන්ගේ පුත්තස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවන් චිතසෝ පරිවිතක්කෝ උදපාදී. මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේට හුදකලාවේ නිදහසේ ඉන්නකොට, ඒ කියන්නේ බලන්න මේ කොහොමනම් මේ නිදහස් විවේක සුවයක් ගත කරලා තියෙනවද? මේ නිකන් මේ ඔහේ විකාර හිතා නිකන් ඔහේ ඉන්න අයට ඇති වෙන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ සිටි හුදකලාවේ විවේකීව. එච්චර විවේක වවකින් වැඩ වාසය කළේ. එහෙම ස්වාමීන් වහන්සේ නමකට. එතකොට එහෙම ඉන්නකොට ඒ හුදකලාවේ විවේකීව ඉන්න තැනදී. එහෙම නැතුව මේ වෙන දේවල් වලට ඇලී වාසය කරනෝනේ හුදකලා විවේකීව ඉන්න තැනදී ඒවන් චේතසෝ පරිවිතක්කෝ උදපහදි. මෙහිම සිතවිල්ලක් හටගත්තා. යානිමානි දිට්ඨිගතානි භගවතා අභ්‍යාකතානි තපිත්වා පටික්කත්තානි. බුදුරන් වහන්සේ මේ දෘෂ්ටි ටිකක් තියෙනවා, මේවට උත්තර දෙන්නේ. මම පැත්තකට කරලා තියෙන්නේ. මේවට උත්තරයක් දෙන්නේ, මේක පැත්තට කරලා තියෙන්නේ. මොනවද? සාසතෝ ලෝකෝයිතිපි. ලෝකේ සාසතයි කියන එක. ලෝකේ සාසත නැහැ කියන එක. දැන් අපිට අනිත් පැත්තෙන් ඔන්න බලන්න අපි ඔය දෘෂ්ටිය ගැන හිතනකොට අපිට එකපාරට සාසත කියන එක වැරදීනේ. ඒ කියන්නේ අනිත් පැත්ත සාසත නැහැ කියන එකනේ. ස්ථිර නැහැ කියන එකනේ. ඒකත් දෘෂ්ටියක්. බ්‍රහ්මජාල සූත්‍ර මතක ඇති කතා කරා. එතකොට ලෝකේ සාසත කියන එක අපි දෘෂ්ටියක් කියලා හිතාගත්තට අසාසත කියන එක දෘෂ්ටියක් කියලා හිතාගෙන දින්නේ නෑ නේ අපි ඒ තුලන ඉන්නේ. එතකොට ලෝකේ සාසතයි කියන එක. ලෝකේ සාසත නෑ කියන එක. ලෝකේ අන්තවත් කොනක් තියෙනවා. ලෝකේ අනන්තවත් ලෝකේ කොනක් නෑ. ඒ වගේම ශරීරයයි ජීවයයි එකක්. ශරීරයයි ජීවයයි එකක්. ශරීරයයි ජීවයයි දෙකක්. ඒ කියන්නේ ජීවය කියන්නේ පැවතින මේ ස්වභාවය අත්දැකීම ජීවේ. ශරීරය කියන්නේ මේ දැන් මේ ගෝචර වෙන කාරණා මේ දැන් තියෙන එක. එතකොට ඒකයි මේ දෙක එකක් අනිත් එක දෙකක්. එතකොට 6යි. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නව නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැහැ, නැත්තේත් නැහැ කියන මෙන්න මේ කාරණා තමයි බුදුරන් වහන්සේ මේ පත්තකින් තියලා උත්තර දෙන්න නැතුව ඉන්නේ. එවම් භගවති බ්‍රහ්මචර්යයන් මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේවට උත්තර නොදී ඉන්නවා. නොච භගවා භ්‍යාකරෝති. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේවාට උත්තර දුන්නොත් මම බඹසර වාසය කරනවා. ඒ කියන්නේ පැවිද්දේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේවට උත්තර දුන්නේ නැතිනම් ඒවාහං සික්ඛම් පච්චවෙක්ඛා හීන මම මේ සිවුරු වෙලා යනවා. බුදුරන් වහන්සේ මට උත්තර දුන්නේ නැත්නම් ඇයි උත්තර දුන්නේ නැත්නම් කියන්නේ දැන් ඇත්තටම ප්‍රශ්නය සාස්වතද? ස්ථිරද ලෝකේ? ස්ථිර නැද්ද? ඉතින් දෙකෙන් එකට උත්තරයක් දෙන්න එපේ ලෝකේ ගත්තාම. අන්තවත්ද අනන්තවත්ද? ජීව ශරීරය එකද දෙකක්ද? මහතන් වහන්සේ මරණින් මතු උපදිනවද නැද්ද? එතන හතර ආකාරයකට ගන්න උපදිනවද නැද්ද? උපදිනවයි නැයි කියලාද කියන්නේ? උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ කියලාද කියන්නේ? දැන් අපිට සමහරවිට අපට තියෙන අවසාන දෘෂ්ටිය උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. උපදින්නේ නැහැ කියලා කිව්වොත් වෙන දෘෂ්ටිය යනවනේ. එතකොට අර දැන් උපදිනවයි නැහැ කියන එක නෙමෙයි උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. ඒක හිතාමසියු. ඉතින් මේකේ මොකටද උත්තරයක් දෙන්න එපේ. දුන්නොත් මම ඉන්නවා පැවිදි වෙලා නැත්තම් මම සිවුරල යනවා. දැන් මේ කාටද මේ විතරක එන්නේ? අර හුදකලා විවේකීව ඒ විවේක සුවයෙන් ගත කරපු මාළුන්ගේ පුතු ස්වාමීන් වහන්සේට. අතකෝ ආයස්ම මාළුන්ගේ පුතෝ සයන සමයන් ප්‍රතිසල්ලීන ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ විවේක සුවයෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේ කරායි ලැබිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්නේ අහනවා. එතකොට හොඳට බලන්න මේ ප්‍රශ්න 10 අහන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ විවේකීව විවේක සුවයෙන් හුදකලාවේ වාසික හටගත්ත සිතුවිලි. මොකද මේ කාරණු එක ගත්තාම අපි මේ කරුණු 10 එක බලන්න ඕනේ. මේ 10 දැන් අපිටත් මේ එකකට läගගෙන ඉන්නවනම් අන්න ඒ දෘෂ්ටියට උත්තරයක් ඕනේනේ. එකකට මොකට අඩ ඉන්නවනම් බුදුන් වහන්සේ ළඟට ගිහිලා රාහුල ස්වාමීන් මාළුන්ගේ පුත්තු සානංශ කියනවා ඉද මයම් බන්තේ රහෝගත ස්වාමීනි මට දැන් මේ අගෞරවයක් නෙමෙයි ඇත්තටම ගෞරවයෙන් අහන්නේ ස්වාමීනි මට මේ හුදකලාවේ විවේකී සුවයෙන් වාසය කරනවනේ මෙන්න මේ වගේ සිතුවිල්ලක් හටගත්තා. ඒ තමයි මෙන්න මේ දෘෂ්ටි තියෙනවානේ.
භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ නැති පැත්තකට තියෙන උත්තර දෙන්නේ නැති ලෝකේ සාස්වතයි ලෝකේ ස්ථිරයි ලෝකේ ස්ථිර නැහැ ඊළඟට මේ ලෝකේ අන්තවත් නැහැ ශරීරය ජීවය එකක් ශරීරය ජීවය දෙකක් වෙන එකක් ශරීරය වෙන එකක් ජීවි හතන් වහන්සේ වර්ණින් මත ඉන්නව නෑ ඉන්නෙත් නෑ නැත්තේත් නෑ ඉන්නවයි නෑ ඔය දෘෂ්ටි 10 තියෙනවනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කරුණ වලට උත්තරයක් දෙන්නේ නෑ යානි මේ භගවාන භයකරවති භාග්‍යතුන් වහන්සේ මේකට උත්තරයක් දෙන්නේ නැති නිසා මට ඒක රුචි නෑ මට කැමති නෑ ඒකට මට ඒක ඉවසන්න බෑ එහෙම උත්තර දෙන්නේ නැති නිසා සෝහම් භගවතා උපසංකමිත්ත මම ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ. සචි භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දෙන්න. සාසත ලෝක මේ ලෝකේ සාසතද ලෝකේ සාසත නැද්ද? මෙන්න මේකට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දුන්නොත් එවම් භගවන් මම බඹසර වාසය කරනවා. පැවිදිලා මම දිගටම බඹසර වාසය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දුන්නේ නැතිනම් නෝචේ භගවා බයහකරිසද භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ නැතිනම් මොකද වෙන්නේ මම සිවුරු වැල්ල යන්න යනවා ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේකට මට උත්තර දෙන්න කියලා මාළුන්ක පුදුසායනන්සේ ඉල්ලනවා ඒතර බලන්න මේ දෘෂ්ටි 10ත් හොඳට තේරුම් අරගෙන බලන්න ඕනේ ලෝකේ ස්ථිරයි ස්ථිර නැහැ ඒ දෘෂ්ටි දෙකක් භගවා ඊළඟට කියනවා බාලුන්ගේ පුත්ත සචේ භගවා ජානාති. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවනම් සස්සත ලෝකේ සාස්වතයි කියලා හෝ සස්සත ලෝකෝති බෑකර. ඒ ලෝකේ සාස්වතයි කියලා උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සාස්වතයි කියලා උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ දන්නවනම් ලෝකේ අසාස්වත ස්ථිර නැහැ කියලා උත්තර දෙන්න. නොචේ භගවා ජානාති භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් ලෝකේ සාස්වතද ලෝකේ ස්ථිරද ලෝකේ ස්ථිර නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් ආජානතෝ කෝපන මම දන්නේ දකින්නේ කියලා පැහැදිලි කරන්න. අන්න ඒ විදිහට පැහැදිලි කිරීම ඒකම ඍජු බවක් කියනවා. මම දන්නේ නැහැ දකින්නේ කියලා ඒක පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීම ඍජු බවක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ලෝකේ අන්තවත්ද කියලා දන්නවනම් ලෝකේ අන්තවත් කියලා උත්තර දෙන්න. ලෝකේ අනන්තවත් කියලා දන්නවනම් අනන්තවත් කියලා උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ ලෝකේ අන්තවත්ද අනන්තවත්ද කියලා දන්නේ නැත්නම්, දකින්නේ නැතිනම් මම දකින්නේ නැහැ කියලා ඍජුවම උත්තර දෙන්න. ඊළඟට මේ ජීවය ශරීරය එකක් කියලා භාග්‍යතුන් වහන්සේ ඉතින් දන්නවනම් එහෙම ජීවය ශරීරය එකක් කියලා උත්තර දෙන්න. ජීවය ශරීරයයි ජීව එකක් ශරීරය වෙන එකක් කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවනම් ඒ විදිහට උත්තර දෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් ඕක දන්නේ නැහැ කියලා කෙලින්ම උත්තර දෙන්න කොහොමද දන්නේ නැහැ කියලා. ඍජුවම කියන්නේ. සත්‍ය භාග්‍යතුන් වහන්සේ දන්නවනම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ දන්නවනම් රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියලා මරණින් මත්තේ රහතන් වහන්සේ නැහැ කියලා උත්තර දෙන්න. භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා හෝ මරණින් මත්තේ නැහැ හෝ කියලා ඍජුවම දන්නේ නැහැ මම දන්නේ නැහැ කියලා ඍජුවම උත්තර දෙන්නකෝ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නැයි කියලා දන්නවනම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නැහැ කියලා උත්තර දෙන්න. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැහැ. නැත්තේත් නැහැ. ඔන්න බලන්න අද ලෝකයේ තියෙන මේ අයගේ දෘෂ්ටියට සමීපව යනවා. ඒ කියන්නේ දැන් නෑ කියන කාරණාවට වැරදි කියනකොට නෑ කියන එක වැරදි. ඒතර ඉන්නවද? නෑ ඉන්නෙත් නෑ. ওই දෙක ඕකට නියන්නේ අවසානෙට. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා හිම නෙමෙයි. ඉන්නේ නෑ. නැද්ද එතකොට? නෑ නැත්තේත් නෑ. දෘෂ්ටියක් ඒක. ඔක සියුම් දෘෂ්ටියක්. ඉතින් ඕක දන්නවනම් බුදුරණවහන්සේ එහෙමයි කියලා උත්තර දෙන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඕක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා මම දකින්නේ නැහැ කියලා මම දන්නේ නැහැ දකින්න එක ඍජුවම කියන්න කියලා මාළුන්ගේ පුතු ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් මෙහිම අහනවා. ඔන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කිනුතාහං මාළුන්ගේ පුත්‍ර එවං අවචය මාළුන් කුති මොකක්ද දැන් මම ඔබට මෙහිම කිව්වද ඒහිතුවන් මාළුන්ගේ පුත්ත
මාළුන්ගේ පුත්තේව බ්‍රහ්මචර්ය හැසිරෙව අබන්තේ බ්‍යාකරිස්සාමි ඔබ බම්මසර හැසිරෙන්න එන්න මම ඔබට බම්මසර හැසිරෙන්න આવොත් මෙන්න මේවට උත්තර දෙනවා. මොකද්ද? ලෝකේ සාස්වතයි හෝ ලෝකේ සාස්වත නෑ හෝ ලෝකේ අන්තවත් හෝ ලෝකේ අන්තවත් නෑ හෝ ජීව ශරීරය එකක් හෝ ජීව ශරීරය දෙකක් හෝ තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා හෝ නෑ හෝ ඉන්නව නෑ හෝ ඉන්නෙත් නැත්තේත් නෑ හෝ කියලා මම උත්තර දෙනවා. ඔබ පැවිදිලා පැවිදි වෙන්න කියලා මම ඔබට එහෙම කිව්වද කියලා අහනවා. ඔබට උත්තර දෙනවා ඔබ පැවිදිලා පැවිදි වෙන්න කියලා මම කිව්වද කියලා අහනවා. ඊළඟට මාළුන් පුත කියනවා නොහෙතම් බන්ති නෑනේ ස්වාමීනි එහෙම කිව්වේ නෑ. බලන්න දැන් මේ ගෞරවයක් තියෙනවා. අවංකයි. අවංක ප්‍රශ්න මේ. ගෞරවයකුත් තියෙනවා අවංක ප්‍රශ්න. හැබැයි අවංකව ආ ප්‍රශ්නෙට අහන්නේ උත්තරේ. එච්චර නොසන්සිදිල්ල. අත්තම් මේ ස්වාමීනි කී අවම අහන්නේ නැහැනේ ගෞරවේ. ඒ වගේම අහනවා ත්වං වාපන මේ එවං අවච ඔබ මෙහිම කිව්වද ඇවිදින්න. අහම්බන්ති මම ස්වාමීනි බඹසර හැසිරෙනවා. ස්වාමීනි මට මෙන්න මේවට උත්තර දෙන්න. ඒ තමයි ලෝකේ සාස්වතයි සාස්වත නැහැ. ඒ වගේම ලෝකේ අන්තවත් නැහැ. ජීව ශරීරය එකක් ජීව ශරීරය දෙකක්. තථාගතයන් වහන්සේ ඉන්නවා මරණින් මත්තේ නැහැ. ඉන්නවා ඉන්නේ නැහැ. ඉන්නෙත් නැත්තේත් නැහැ කියලා ස්වාමීනි උත්තර දෙනවා නම් උත්තර දෙන්න මම පැවිදි වෙනවා කියලා ඔබ කිව්වද මට? එහෙම කියලා දාවි. නොහිතම් බන්ති නෑනේ ස්වාමීනි. එහෙම නෑ. එහෙම පැවසුවේ නෑ ස්වාමීනි. කියලා වුණ මාළුන්ගේ පුත්ත බුදුරන් වහන්සේට පැහැදිලි කර උත්තර දෙනවා. ඉතිකිර මාළුන්ගේ පුත්ත නොචාහන් නේව බන්තං වදාන ඔබ ওই විදිහට නෑ කියලා වදාරනවනේ. ඒ හිතුවන් මාළුන්ගේ පුත්ත මයි බ්‍රහ්මචාරියන් චරං අහන්තේ මේ විදිහට බඹසර වසර වාසය කරන්න ඒව කියලා මම මෙයට උත්තර දෙනවා කියලා කිව්වේ එක ඔබ නෑ කියලාත් වදාරනවා නම් එහෙම කියනවා ඊළඟට නපිකිර මම තං වදේසි අහම්බන්ති භගවති බ්‍රහ්මචාරියන් චරිස් මම භාග්‍යතුන් වහන්සේගේ බඹසර වසනවා මට මේවා කියලා දෙනවා නම් උත්තර දෙනවා නම් කියලාත් ඔබ කිව්වේ නැතිනම් මම එන්න කියලා මේවට උත්තර දෙනවා කියලා කිව්වෙත් නෑ. ඔබ ඇවිදින්න මගෙන් උත්තර ගන්න නිසා පැවිදි වෙනවා කියලා කිව්වෙත් නැත්තම් එවං සන්තේ මෝග පුරිස කෝ සත්තෝ කෝ පච්චවෙක්කසි මෝග පුරුෂය තුච්ච පුරුෂය හිස් පුරුෂය. ඉතින් ඒක එහෙමම නම් ඒ විදිහට නම් පැවිදි වුණේ. ඉතින් කවරෙකුට ප්‍රකාශ කරන්නද? මොකටද ඔකට ඔය ප්‍රකාශය අදාළද? ඒ ප්‍රකාශය අදාළද මම උත්තර දුන්නේ නැත්නම් සිවුරනවා කියන එක? ඒ දැන් එහෙම දෙයක් උනේ නැතිනම් ඉතින් මොකද්ද හිස්තනත් මේ කවරෙක් නම් කවරෙකුට ප්‍රතික්ෂේප කරන්නද? දැන් ඔක අදාළ නැහැනේ ප්‍රතික්ෂේප කිරිල්ල. ඇයි? ආවේ ඒකට නෙමෙයි. බුදුරණවහන්සේ එන්න කිව්වෙත් ඒකට නෙමෙයි. මෙයා ගියෙත් ඒකට නෙමෙයි. ඉතින් එහෙනම් ප්‍රතික්ෂේප කිරිල්ල කවර ප්‍රතික්ෂේප කරන්නද? අදාළ නැහැ. යෝකෝ මාළුන්ගේ පුත්තේ වන් වදෙය. ඔන්න බුදුරණවහන්සේ දැන් දේශනා කරනවා. නතාවහං භගවති බ්‍රහ්මචර්යං චරිස්සාමි යාවමි භගවා භ්‍යාකරිසති සසතෝ ලෝකෝ මාළුන්ගේ පුත්තට බුදුරණවහන්සේ කියන මාළුන්ගේ පුත්ත යම් කිසි කෙනෙක් කියනවා නම් මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙනවා මෙන්න මේ කාරණා ටික කියලා දෙනවා නම් කියලා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම් තාක් මේ ලෝකේ ස්ථිරයි ස්ථිර නැහැ ඒතර බලන්න ස්ථිර නැහැ කියනවා ඊළඟට ওই දෘෂ්ටි 10ම කියලා රහතන් වහන්සේ නැති කාරණාව කියලා මේවට උත්තර නොදුන්නොත් මම බඹසර මේ දෙන්න නැත්නම් බඹසර හැසිරෙන්නේ නැහැ කියලා කියනවා නම් මාළුන්ගේ පුත්ත භාග්‍යතුන් වහන්සේ විසින් ඔයාට පිළිතුරු දෙන්නේ නැහැමයි භාග්‍යතුන් වහන්සේ විසින් ඔයාට පිළිතුරු දෙන්නේ නැහැමයි උත්තර දෙන්නේ නැහැමයි අභ්‍යාකතං චේව මාතම් මාළුන්ගේ පුත්ත තථාගතේනස්ස ඔයාට උත්තර දෙන්නේ අතසෝ පුද්ගලෝ කාලං කරේ සේයතාවි මාළුන්ගේ පුත්ත යම් කිසි කෙනෙක් ඔකේ බුදුරණවහන්සේගේ උත්තර හොයන්න කියලා කලුරිය කරයි ඒ කියන්නේ කාලේ කවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ
සේතයි මාළුන්කෙප්පුත පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස ඊළඟට බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් දෙනවා. දැන් ඕකට උත්තර හොයන්න ගිහිල්ලා මොකද්ද ඔය දෘෂ්ටි? බුදුරණවහන්සේ ඕකට උත්තර දෙන්නේ නැහැ. ඕකට උත්තර හොයන්න ගිහිල්ලා යන්නේක බුදුරණවහන්සේ මේ වගේ උදාහරණයක් දෙනවා. මොකද්ද උදාහරණය? ඔන්න යම්කිසි කෙනෙකුට විස තැවරිච්ච උලක් හැනෙනවා. උලකින් පරුසියෙක් ඊතලයකින් විදිනවා. විස ආරෝපණය කරපු උලකින් පුජ්‍යලයක් ඊතලයකින් විදිනවා. ඔන්න ගිහිල්ලා ඊතලයේ ඇනෙනවා. එතකොට යාළු මිත්‍රයෝ ඥාතීන් එකතු වෙලා සල්ලි වෛද්‍යවරයෙක් ළඟට එක්කරන් ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. මේ කියන්නේ සල්ලි වෛද්‍ය ළඟට එක්කන් එනවා. එක්කන් ගියාට පස්සේ එයා මෙහෙම කියනවා වෛද්‍යවරයාට. මේ කටෙන් මෙහෙම කියනවා. දැන් මොනේ දැන් මේ විස ඊතලයක් ඇනුණා වෛද්‍යවරයා ළඟට එක්කරන් ගියා. මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? මට මේ ඊතලයේ විද්දේ. ඔන්න මට මේ ඊතලයේ විද්දේ රජෙද්ද. එහෙම නැත්නම් මේ ඊතලයේ විද්දේ රජ කෙනෙක්ද? එහෙම නැත්නම් ශුද්‍රයේද්ද, බ්‍රාහ්මණයේද්ද, වෛශ්‍රයේද්ද? මේ ඊතලයේ විද්දේ රජ කෙනෙක්ද, ශුද්‍රයේද්ද, වෛශ්‍රයේද්ද? මෙන්න මේ කාරණාව මොකද්ද කියලා. මේ ඊතලයේ විද්දේ කවුද කියලා. මේ ඊතලයේ විද්දේ කොයි වගේ කෙනෙක්ද කියලා ප්‍රකාශ කරන්න. මේක කියනකම් මේක කවුද විද්දේ කියලා මේ යම්තාක් නොදැනගන්නකම් මේ ඊතලේ ඉවත් කරන්නේ. ඔන්න බලන්න උදාහරණي. ඊතලේ විද්දේ මොන වගේ කෙනෙක්ද කියලා හොයනකම් ඔක ඉවත් කරන්නේ. දැන් එයා කියන්නේ. දැන් මොකද්ද මේ ඇල්ලලා තියෙන්නේ? විස ඊතලයක්. හැබැයි ඔක විද්දේ කවුද කියලා කියනකම් මම ඔකයින් කරන්නේ. කවුද කියන්නේ යාම? ඊතලය මොකද්ද? විස ඊතලය. දැන් මොකද වෙන්නේ? මැරෙනවනේ. දැන් මේ දෘෂ්ටියක් ඒ කියන්නේ දෘෂ්ටිය කියන කාරණාව පෙන්වන එක. ඒක අනවශ්‍ය දෙයක් කියන්නේ. ඒ කියන්නේ ඒක හොයන්න ගියොත් වෙන්නේ මැරෙනවා කියන එක. ඒක හොයන්න ගියාම නිවන් මඟ නෙවෙයි කියන එක. එතකොට එහෙනම් ඒක දකින්නට ඕනේ විස ඊතලයක් ඇනෙන දෙයක් වගේ. අර දෘෂ්ටි ටික. මොකද්ද දෘෂ්ටි ටික? ලෝකේ ස්ථිරයි. ස්ථිර නැහැ ලෝකේ ස්ථිර නැහැ අනිත්‍ය ලෝකේ අනිත්‍යයි. ඒකත් දෘෂ්ටියක් විස ඊතලයක් අනිත්‍ය වගේ. එතකොට ඔන්න ඔය විදිහට දකින්නට ඕනේ. තව කියනවා. මෙයා තව විදිහට මෙහෙම කියනවා. ඒ තමයි මේ ඊතලයේ යම් කිසි කෙනෙක්ද විද්දේ. අන්න ඒ කෙනාගේ ගෝත්‍රය මොකද්ද? ඒ පුරුෂයා ඒක හොයාගන්න තාක්කල් ඊතල ඉවත් කරන්නේ. ඒ වගේම මේ යම් කිසි කෙනෙක් මෙයාට ඊතලෙන් විද්දද? එයා උසද, මිටිද, මධ්‍යමද? ඒක දැනගන්නකම් ඊතල ඉවත් කරන්නේ. මේ විද්ද කෙනා මට ඊතලෙන් විද්ද කෙනා කළුයිද, සෞම්‍යයිද, දුඹුරුයිද? අන්න ඒ තාක්කල් ඒක දැනගන්නකම් මම මේක අයින් කරන්නේ. ඒ ඊතලෙන් විද්ද කෙනා මේ කොයි වගේ තැනකින් කොයි ගමකින් ආව කෙනෙක්ද? මොන ගමකින් මොන නියම් ගමකින් ආව කෙනෙක්ද? කුමන නගරයකින් ආව කෙනෙක්ද කියලා නොදැන ගන්නකම් ඊතලිය අයින් කරන්නේ. ඒ වෛද්‍යවරයා ඒ ඊතලිය විද්ද යම් දෙයකින්ද විද්දේ. ඒ ඊතලේ ඒ කියන්නේ ඒක හදපු එක මොනවා හරි මේ ඒ කියන්නේ දුන්න මොන වගේ එකක්ද කියලා දැනගන්නකම් අයින් කරන්නේ. මේ විද්ද ඊතලේ ඒකේ අර දුන්න තිබ්බ නූල රැහැන මොන වගේ කරපු රැහැනක්ද? මොන නූලෙන් කරපු රැහැනක්ද? ඒක දැනගන්නකම් අයින් කරන්නේ ඊතලේ. මේ විද්ද ඊතලය මොන වගේ එකකින් හදපු එකක්ද? දැන් දුන්න මොකෙන්ද? නූල මොකෙන්ද? ඊතලය මොකෙන්ද? ඒක දැනගන්නකම් අයින් කරන්නේ. ඒ වගේ මේ ඊතලේ කෙලවර කොන ගිජුලිහිණියගේ උකුස්සෙක්ගේ හරි රාජාලියගේ හරි මෙන්න මේ පිහාට වලින් ඒ කියන්නේ කොන මොන පිහාට වලින් සකස් කරපු එකද? එතකන් මං අයින් කරන්නේ. මේ ඊතලේ විද්ද කෙනා ඒ ඊතලයේ ගවයෙකුගේ
හරි මොකෙක්ගේ හරි මොනවා හරි සතෙක්ගේ නහර වලින්ද මේක වෙල්ලා තියෙන්නේ කියලා මම දැනගන්නකම් මම ওই ඊතලෙ අයින් කරන්නේ. ඒ වගේ මෙන්න මෙහෙමත් කියනවා. ඒ ඊතලයේ තියෙන තුඩ මුවහත් කරලා තියෙන උල මොන වගේ එකකින්ද මුවහත් කරලා තියෙන්නේ කියලා දැනගන්නකම් මම මේ ඊතලේ අයින් කරන්නේ නැහැ. ඔන්න ඔය වගේ වැඩක්. කොහොමද? ඒක අත්තිම මෝඩ වැඩක් නේද? ඒ ඊතලේ කතාව අන්නේ වගේ කියනවා. බුදුරණවහන්සේ මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරලා කියනවා. ඔහු ඒ ඊතලේ ගැන හොයනකොට ඔහු මැරලා යනවා. අන්නේ වගේ තමයි මාළුන්ගේ පුත්ත. මෙන්න මේකට උත්තර නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඕක හොයන්න ගියොත් ඔබට මැරලා යන්න තමයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට පැහැදිලි කරනවා. නතාවා භගවති බ්‍රහ්මචර්යයන් චරිසාමි යාවමි භගවාන්‍ය බහකර සසතෝ ලෝකෝ අසසතෝ ඔහොම ඔබ ඔය විදිහට මේ යම් තාක් මේ තථාගතයන් වහන්සේට උත්තර දෙන්නේ නැත්නම් මම බඹසර වාසයේ උත්තර දුන්න බඹසර වාසය කරනවා නැත්නම් ගිහි ගිය අතහැරලා මේ යනවා කියලා මාළුන්ගේ පුත්ත ඔබ ওই විදිහට හිටියට කවදාවත් උකට උත්තරයක් හම්බෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. සසතෝ ලෝකෝතිවා මාළුන්ගේ පුත්ත මේ ලෝකේ සාසතයි කියන එක දිට්ඨිය සති බ්‍රහ්මචාරී ඒ දෘෂ්ටිය බ්‍රහ්මචාරිය වාසෝ අබවිස් ඒ දෘෂ්ටිය ඇති කල්ලි බ්‍රහ්මචාරිය නෑ කියනවා. නිවන් මඟ නෑ. ලෝකේ සාස්වතයි කියන කාරණා චේතන නිවන් මඟ නෑ. එවං නෝ අසසතෝ ලෝක මාළුන්ගේ පුත්ත දිට්ඨිය සති. ඒ වගේම මාළුන්ගේ පුත්ත මේ ලෝකය සාස්වත නෑ ස්ථිර නෑ කියලා දෘෂ්ටියක් තියනවාද? ඒ දෘෂ්ටිය ඇති තැන ඒක නිසාම නිවන් මඟක් නැහැ. නිවන් මඟක් වෙනවද කියලා අහන හිම වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒක නිවන් මඟක් සිදු වෙන එකක් නැහැ. නිවන් මඟක් නැහැ. ඒ වගේම බුදුරණවහන්සේ වෙනනවා මාළුන්ගේ පුත්තෙන් අහන්නේ. එතකොට මාළුන්ගේ පුත්ත ලෝකයේ අන්තවත් කියන කාරණාවත් ඇති තැන ලෝකයේ අන්තවත් කියන කාරණාව ඇති තැන තියනවද? නැහැ කියලා මාළුන්ගේ පුත්ත උත්තර දෙනවා. නිවන් මඟ නැහැ. මේකේ කරුණු දෙක අරන් පැහැදිලි කරනවා. ලෝකයේ සාස්වතයි ලෝකයේ අසාස්වතයි කියන කාරණාව අරගෙන මෙන්න මේක ඇචතන නිවන් මඟ නැහැ කියලා පැහැදිලි කරලාට පස්සේ මාළුන්කට උත්තර දුන්නාට පස්සේ බලන්න එහෙමත් මාළුන්කට දන්නවා. කොහොමද? එහෙමත් දන්නවා. ඒවර ලෝකයේ ස්ථිරයි සාස්වතයි කියන එක ඇචතන නිවන් මඟ නැහැ. ලෝකේ සාස්වත නැහැ ස්ථිර නැහැ කියන තැන නිවන් මඟ නැහැ. දිට්ඨිය සත්‍ය ඊළඟට බුදුන් වහන්සේ කියනවා ඔය දිට්ඨිය චේතන ලෝකේ සාස්වත හෝ ලෝකේ අසාස්වත හෝ මාළුන්ගේ පුත්ත ලෝකේ සස්සතෝ ලෝකෝති මාළුන්ගේ පුත්ත දිට්ඨිය සති අසස්සතෝ ලෝකෝති දිට්ඨිය සති අත්තේව ජාති අතෙත් ජාති අත්ති ජරා අත්ති මරණං සම්ති ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස යේසහං දිට්ඨිය ධම්මේ නිගහතං පඤ්ඤාපේමි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඔය දෘෂ්ටි ඇතිතන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන් සුසුම් මෙලෙන් කියන මෙන්න මේවයි එයාට හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේවමයි හම්බ වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා ඒ සහ දිට්ඨියද මම ඔන්න ඕවා ඉක්මවීමමයි පනවන්නේ. මම පනවන්නේ මෙන්න මේවා ඉක්මවීමක්මයි. නමුත් ඒවමයි තියෙන්නේ. ඔය දෘෂ්ටිමයි තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිය තුළ තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. නමුත් මම මේ දැම්ම පනවන්නේ මොකද්ද? මේක ඉක්මවීම නැති කිරීම. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු දෙක අරගෙන සාසත ලෝක අසසත ලෝකයේ ගැන අන්තවත් ලෝකයේ අන්තවත් ලෝකයේ අන්තවත් නැහැ කියන එක ගැන දෘෂ්ටි ඒ දෘෂ්ටි හිතන බඹසරක් නිවන් මඟක් නැහැ නිවන් මඟක් නැති එක ගැන පැහැදිලි කළා. ඔය වගේ තියෙදි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ ඔක්කොම මම පෙන්නන්නේ මම ඕක නැති කරන එකයි කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. ඒ වගේම ජීවේ ශරීරය එකයි ජීවේ ඒකමයි. ශරීරය වෙන එකයි ජීවේ වෙන එකක්. මෙන්න මේකත්
බුදුරණවහන්සේ පෙන්නවා ඕවා ඇතිතන බඹසර වාසය කිරිල්ල නිවන් මගක් නෑ. ඕවා ඇතිතන තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස. මම පෙන්වන්නේ එක ඉක්මවීම. ඒ වගේම රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා මරණින් මත්තේ නෑ. ඔය කරුණු ඇතිතන රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියන එක ඇතිතන බඹසර නිවන් මග නෑ. රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ කියන එක නිවන් මග නෑ. එතකොට ඕවා තියෙන තැන තියෙන ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස. මම පෙන්වන්නේ ඉවයින් ඉක්මවීම. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නෑ කියන තැන නිවන් මගක් නෑ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තේත් නෑ කියන තැන ඒත් නිවන් මගක් නෑ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසමයි තියෙන්නේ. අන්‍ය නැති කිරීමයි මම පෙන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට පැහැදිලි කරනවා. තස්මාතිය මාළුන්ගේ පුත්ත අභ්‍යහකතං මේ අභ්‍යහකතතෝ ධාරේත. ඒ නිසා මාළුන්ගේ පුත්ත ඔබ දරා ගන්න මොකක් හැටියටද? මේ ප්‍රශ්න උත්තර නොදෙන ප්‍රශ්න හැටියට දරා ගන්න. අභ්‍යහකත විස්තර කරන නැතිව හැටියට දරා ගන්න. භ්‍යහකතංච මේ භ්‍යහකතං ධාරේත. ඔබ දැනගන්න කියනවා මාළුන් කිව්වොත් විස්තර කරන ඒවා විස්තර කරන හැටියටත් විස්තර නොකරන ඒවා විස්තර නොකරන හැටියටත්. කිංච මාළුන් කිම අභ්‍යහකත මොනවද මම විස්තර නොකරන්නේ? සස්සත ලෝකෝ මාළුන් කිව්වොත් මම අභ්‍යහකත. ලෝකේ සාස්වතයි කියන කාරණාව. ලෝකේ සාස්වතයි කියන කාරණාව. මොකද්ද? ඒක අව්‍යාකෘතයි උත්තර නැති එක. උත්තර නැහැ. ඒකට උත්තර නැහැ. බුදුරණවහන්සේ උත්තර දෙන්නෙත් නැහැ උත්තර නැහැ. ඉතින් බුදුරණවහන්සේ උත්තර දෙන්නේ නැහැ කියන උත්තර නැහැ නේද? වෙන කෙනෙක් ආයි කවුරු උත්තර දෙන්නද? බුදුරණවහන්සේට මේ ලෝක කවුද උත්තර දෙන්නේ? බුදුරණවහන්සේට කෙනෙක් නැහැ උත්තර දෙන්නේ. අන්න ඒක උත්තර නැහැ කියනවා. ඊළඟට කියනවා සසත ලෝකෝ මාළුන් කිව්වොත් ඒක අව්‍යාකතං. ඒ වගේම අසසත ලෝකෙ ස්ථිර නැහැ කියන එක ඒකත් අව්‍යාකතං. අසසතයි කියන්නේ සාස්වත නැහැ කියන එක ලෝකේ. ඒකත් මම උත්තර දෙන්නේ නැහැ. ලෝකේ අන්තවත් කියන එකත් මම උත්තර දෙන්නේ නැහැ. අනන්තවත් කියන එක ඒකටත් නැහැ. ජීවය ශරීරය එකක් කියන එක ඒකටත් නැහැ උත්තර දෙන්නේ. ජීවය ශරීරය දෙකක් කියන එක ඒකටත් නැහැ. ආතනවාසි මරණින් මත ඉන්නවා කියන එකට ඒකටත් උත්තර දෙන්නේ නැහැ. මරණින් මත නැහැ කියන එක ඒකටත් නැහැ. මරණින් මත ඉන්නවයි නැහැ කියන එක ඒකටත් නැහැ උත්තර දෙන්නේ. මරණින් මත ඉන්නෙත් නැහැ කියන එකට ඒකටත් උත්තර දෙන්නේ නැහැ. කස්මා චේතං මාළුන්ක පුත්ත මයා අභ්‍යහකතං නේ හේතං මාළුන්ක පුත්ත අර්ථ සංහිතාය නාදි බ්‍රහ්මචර්යයි. ඇයි උර උත්තර දෙන්නේ නැත්තේ? ඇයි උර උත්තර දෙන්නේ නැත්තේ? මොකද නහේතම මාළුන්ක පුත්ත මේක අර්ථ සහිත නැහැ. ඒ කියන්නේ මොකද්ද? අර්ථවත් නැහැ. අනර්ථයි. අනර්ථයි. අනර්ථයි කියන්නේ හරි කියන එකද වැරදි කියන එකද? වැරදි කියන එකනේ. දැන් අපට හිතෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම මම උදාහරණයක් කියන්නම්කෝ. උත්තරයක් තියෙනවා කියන එකට. මම කියන්නම් මෙහෙම අපි හිතමු මොන හරි ප්‍රශ්නයක් අහනවා. හරිද? අපි දැන් ප්‍රශ්නය අහන්නේ මම සාමාන්‍යයෙන් එකක් කියන්නම්කෝ. ශ්‍රී ලංකා ජනාධිපති කවුද? ප්‍රශ්නයක් අහනවා. උත්තරය දෙනවා අලව්‍ය අනුමදස්සීම. උත්තරයක් තියෙනවා. හරිද වැරදිද? උත්තරයක් තිබ්බට හරිද වැරදිද? අර්ථවත්ද අනර්ථවත්ද? අනර්ථවත්නේ වැරදිනේ. අන්න ඒ වගේ. ප්‍රශ්නයක් තියෙන උත්තරේ අන්න ඒ වගේ වෙන්නේ. එතකොට අනර්ථවත් කියන්නේ ඒක. උත්තරයක් හමුනොත් ඒක අනර්ථවත්. අර්ථවත් නෑ. මේක අනර්ථවත්. එහෙම නැතු උත්තරයක් තියෙනවා කියලා හරි උත්තරයක් තියෙනවා කියන්නේ නෙමෙයි. උත්තරයක් තියෙයි. ඒක වැරදි. උත්තරයක් තියෙයි වැරදි. න විරාගාය. නොවැල්ම පිණිස නෑ. නිරෝධය පිණිස නෑ. උපසමය පිණිස නෑ. අභිඥාව පිණිස නෑ. දැන් මේ මොකක් එක්කද මේ කතා කරන්නේ? දැන් අපි දන්නව නේද ලෝකය ගැන හොයන එක ජීවය ශරීරය ගැන රහතන් වහන්සේ ගැන හොයන මේ කාරණාව ඇත්තටම නිවන් මාර්ගට හේතු වෙන්නේ නැද්ද? නිවන් මාර්ගට ඒ ගැන ප්‍රශ්න කරන්නේ කාරණාව ඒකනේ හොයන්නෙත්. ඒතර මේක ඒකට හේතු වෙන්නේ නැහැ කියනවා. මේ කියන කරුණු ටික ඔන්න බලන්න හිතලා මේක නිබ්බිදා විරාග නිරෝධය උපසමය අභිඥාව සම්බෝධි පිණිස නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. තස්මාතිය
තස්මාතම් මාළුන්ගේ පුත්ත අභ්‍යහකතං. ඒ නිසායි මාළුන්ගේ පුත්ත මං උත්තර දෙන්නේ නැත්තේ කියලා බුදුරයන් වහන්සේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. කිංච මාළුන්ගේ පුත්ත මෙයා අභ්‍යහකතං. මොකද්ද මම මාළුන්ගේ පුත්ත පිළිතුරු දෙන එක? නැත්තම් මම විස්තර කරන එක මොකද්ද? ඉදන් දුක්ඛන්ති මාළුන්ගේ පුත්ත මයා අභ්‍යහකතං. මං පිළිතුරු මං විස්තර කරනවා මේ දුකයි කියලා. අයන් දුක්ඛ සමුදයෝති මං අභ්‍යහකතං මයා අභ්‍යහකතං. මං විස්තර කරනවා මේක දුක්ඛ හට ගැනීමයි කියලා. අයන් දුක්ඛ නිරෝධෝති මයා අභ්‍යහකතං. මං විස්තර කරනවා මේ දුක නැතිවීමයි කියලා. මේ දුක නැතිවන මාර්ගයයි කියලා. එතකොට දැන් අපි ගත්ත ලෝකයේ ගැන හොයන එක දුක නෙමෙයිද? හොයන එක නෙමෙයිද? රහතන් වහන්සේ ගැන නිවීම ගැන හොයන එක නෙමෙයිද? ඔන්න බලන්න හිතන්න මේ හොඳට හිතන්න මේ කරුණුවේ. කස්මාචේතං මාළුන්ගේ පුත්ත මයා අභ්‍යහකතං. ඒතංච මාළුන්ගේ පුත්ත අර්ථ සංහිතායි මේ අර්ථ සහිතයි මේ නිවන් මඟට හේතු වෙනවා. නිබ්බිදා විරාග නිරෝධය පිණිස හේතු වෙනවා. ඊතරින් පිණිස හේතු වෙනවා. මෙන්න මේ නිසා මාළුන්ගේ පුත්ත මේ මම උත්තර දෙන්නේවා. මාළුන්ගේ පුත්ත අභ්‍යහකත මම උත්තර නොදෙනේව හැටි දරා ගන්න. දෙනේව හැටි දරා ගන්න. දැන් මාළුන්ගේ පුත්ත මේක ප්‍රතික්ෂේප කරාද? නෑ. ඉදමෝච භගවත්තමන ආයස මාළුන්ගේ පුත්ත භගවතුව බහරිතං අභිනන්දේ. සතුටින් අනුමෝදන් වුණා මාළුන්ගේ පුත්ත. එතකොට එහෙනම් බලන්න මේ අර ගරහඬ බුදුරණවහන්සේට නිඳා කරන්නද මෙයාට මේ දෘෂ්ටි හට අරගෙන මේ ගියේ නැහැ. අවංක ආපු ප්‍රශ්නේ. අවංකව ආපු ප්‍රශ්නෙත් එක්ක මේ ගියේ. එතකොට ඒකත් එක්කයි මේ මාළුන්ගේ පුතේ ප්‍රශ්න අහගෙන ගියේ. ඒ නිසා හොඳට හිතන්න මේ කාරණා පිළිබඳව. හොඳට කල්පනා කරන්න මේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ මේ දෙන කරුණු මේ විස්තර කරන අහන දේ අපි හැම වෙලෙම නිකන් ලෙස්සල යන්නනේ හදන්නේ. අපට අර මම අර උදාහරණෙ පෙන්නුවේ අර ගහේ ප්‍රතිඵල කියන්නේ අපි කැමති ඌව හිතන්න ඕනේ. අපට ඕන නැත්තේ අර මේ අර සතුටක් ලබන්න. සතුටක් ලැබලා ඒකට ඉන්නනේ. අර ගහේ ප්‍රතිඵල ලබනවා වගේ අර මුල පෝෂණය කරන්න කැමති නෑ. ඒකට කැමති. ඒ කියන්නේ මේ ධර්මයේ ඇහෙනකොට පංචපාස්කන්ධේ අපි පංචපාස්කන්ධේ ශෝකෙට මම දන්නවනේ. දැන් මොකක්ද ඕන නැත්තේ? මම පංචපාස්කන්ධේ දන්න බවින් වින්දනයක් ලබන්න. පටිසමුප්පාද ශෝකෙට තේරෙනවනේ. ඒ බවින් වින්දනයක් ලබන්න. මේකනේ ආර්ය සත්‍ය කියන්නේ. ඒ බවින් වින්දනයක් ලබන්න. මේ බොජ්ජංග ධර්මය. මෙන්න හිම සිල් රකින්න. ඒකෙන් වින්දනයක් ලබන්න. ඒ කියන්නේ අර ගහේ ලැබෙන ඒ වගේ වින්දනයක් ලබන්න බලනවා. හැබැයි ඊතර නෑ. මොකද්ද නැත්තේ? මුල නෑ. මුල නෑ කියන්නේ. මූලේ නෑ කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන බව නෑ. දැන් මේ මොකද්ද මේ කියන්නේ? මට ලැබෙන දෙයක්. මට පංචපාස්කන්ධය තියෙනවා. තමා හරිද? තමා වැරදිද? තමා හරිද? තමා වැරදිද? තමා හරි. ඒ කියන්නේ තමා හරි කියලා කියන්නේ මුල නැතිව ගහ තියෙනවා. මුල නැහැ, ගහ තියෙනවා. දැන් ගහෙන් හුස්ම ගන්නවා තියෙන වගේ ගහේ ඔක්සිජන් ගන්නවා, සිසිලස ගන්නවා. හැබැයි මුල නැහැ. මොකද වෙන්නේ? ටික දවසකින් දවස් දෙක තුනක් ඉඳි ගහ මැරලා වැටෙනවා. ඒ මුල නැහැනේ. මුල තියෙනවා නම් සක්කාය දිට්ඨිය තමා වැරදි බව ඉස්මතු වෙන එකෙන් නම් අන්න ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ගැන හොඳට හිතන්න. Taman නිකන් ලෙස්සලා යන්න දඟලන්නේ නැතුව හරියටම හිතන්න. ඒක තමයි චූල මාළුන්ගේ පුත්ත සූත්‍රය. අපි වෙලා තියෙන නිසා මහා මාළුන්ගේ පුත්ත සූත්‍රයත් කතා කරමු. ඊළඟට තියෙන්නේ මහා මාළුන්ගේ සූත්‍රය. කලින් චූල මාළුන්ගේ මේ මහා මාළුන්ගේ. කලින් චූල කියලා කියක පොඩි නිසා මේක ලොකුයි. චූල මාළුන්ගේ ස්වාමීන් වහන්සේ මුල් කරගෙනමයි මේකත් තියෙන්නේ. ඒවා මේ සුතන් බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ මෙහිමයි මං ඇහුවේ කියලා ඉදිරිපත් කරනවා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සවැත් නුවර ජේතවනාරාමයේ. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සසු. භගවචත වොච්ච. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතනවා. අමතලා මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා. දහරේතනවතුම් මේ භික්ඛේ මයා දේශිතානි පංචෝරම් භාගයන් සංයෝජනානීති. මහණෙනි නුඹලා දන්නවද මම දේශනා කළා තියෙන පංචෝරම් භාගී සංයෝජන ධර්මය? නුඹලා දන්නවද මම දේශනා කරලා තියෙන පංචෝරම් භාගී ධර්මය? ඔන්නහන ප්‍රශ්නේ අපි දැනගන්න වෙන්න පුළුවන්.
එවං උත්තේ ආයස්මා මාළුන්ගේ පුත්තු භගවන්තං ඊතදවච එහෙමයි ස්වාමීනි කියලා මම දන්නවා කියලා මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. යථාකතම් පනතම් මාළුන් පුත්තු ධාරේසි ඔබ කොහොමද දන්නේ මම කීපාකාට පංච ඕරම්භාගී සංයෝජනේ සක්කාය දිට්ඨිකෝ අහම්බන්තේ භගවතා පංච ඕරම්භාගී සංයෝජන දේශිතං ධාරේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සක්කාය දිට්ඨිය ඕරම්භාගී සංයෝජනයක් කියලා. විචිකිච්ඡාව ඕරම්භාගී සංයෝජනයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. සීලබ්බත පරාමාසය ඕරම්භාගී සංයෝජනයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. විචිකිච්ඡාව කාමච්ඡන්දේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කාමච්ඡන්දේ ව්‍යාපාදයේ ඕරම්භාගී සංයෝජනයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා මම දන්නවා. දැන් අපිත් දන්නේ ඔක නිමේද කියලා හොඳට බලන්න. ඔය විදිහට නිමේද කියලා. ඔන්න මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගෙන් බුදුරන් වහන්සේ කියන හැටි මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියන හැටි. කසකෝ නාම තං මාළුන්ගේ පුත්ත මයා එවං පංචෝරම් භාගියානි සංයෝජනානි දේශිතානි දහරේති මාළුන්ගේ පුත්තු යාකාරයට පංචෝරම් භාගී සංයෝජනන් දේශනා කරලා තියෙනවා කියලා මතක තබා ගත්තේ කොහොමද? කොහෙද දේශනා කරලා කොහොමද මතක තබා ගත්තේ? ඔහොම ඔය විදිහට දේශනා කරලා ඔබ ඔහොමද දරාගෙන තියෙන්නේ කියලා බුදුරන් වහන්සේ අහනවා. නනු මාළුන්ගේ පුත්ත අඤ්ඤචිත්ත්‍ය පරිබ්බජක ඉමිනත් තරුණූපමේන උපාරම්භේන උපාරම්භිස්සන්ති දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස සක්කායතුපින්න හෝති කුතෝ පනස්ස උප්පජ්ජිසති සක්කාය දිට්ඨි අනුසේතිත්වේසු සක්කාය දිට්ඨිය අනුසයෝ. ඔන්න මාළුන්ගේ පුත්ත ඔහොම කිව්වොත් එහෙම ඔබ දරාගෙන ඉන්න ওই කාරණාව අන්‍ය වූ පරිබ්‍රාජකයෝ අනිත් අය ඇවිදිලා ඔබගෙන් මෙන්න මේ ලදරුවගේ උපමාව අරගෙන ඔබට අපහාසරර නෝන්ජල්කමට කතා කරන්නේ. අය ප්‍රශ්න අහන දෙයක් නේ අර නිකන් අමුතු නෝන්ජල් කෙනෙක් කියලා අර නිකන් මෝඩ පහේ කෙනෙක් කියලා කතා කරලා අර ඉස්මතු කරලා පෙන්නන්නේ නිඳා කරන්නේ. අන්න ඒ වගේ ඔබට නිඳා කරයි. මොකද්ද? මේ උඩාතර නිදාගෙන ඉන්න ලදරු පැටියෙකුට එදා උපන් ලදරු පැටියෙකුට සක්කාය කියන හැඟීමක්වත් නැහැ. එහෙම කියමුන සක්කාය දිට්ඨියක්ද? ඔහුට උපදින්නේ. මොන සක්කාය දිට්ඨියක් ඔහුට උපදින්නද? ඔහුට මේ සක්කාය දිට්ඨිය මේ ඒ විදිහට නැහැ කියලා කියනවා. එතකොට ඔන්න ඔය විදිහට කොහෙන් උපදින්නේද කියලා ඔන්නම කතා කරයි කියන. අනුසේතිත්ව සක්කාය දිට්ඨිය. ඔහුගේ සක්කාය දිට්ඨිය අනුසයමයි තියෙන. නමුත් ඒ කාරණාවක් ඔවුන්ට අදාළ නැහැ. කොහෙන්ද සක්කාය දිට්ඨිය උපදින්නේ? ඊළඟට ඒ පුංචි උපමාව අරගෙන අහයි කියනවා නින්දා කරන්න විචිකිච්ඡාව සීලබ්බත පරාමාසී කාමච්ඡන්දේ ව්‍යාපාදේ මේ උඩුකුරු උපන් මේ ලදරුවට මොන තරහක් කියලා එකක්ද මොන විචිකිච්ඡාව මොන ධර්මයේ කියලා මොන හැඟීමක්ද කොහි විචිකිච්ඡාවක් උපදින්නද ඊළඟට කොහේ ඒ දරුවට මේ සීලය කියලා එක මොන සීලබ්බත පරාමාසයක්ද මේ මොකද්ද මේ පොඩි ඔය දරුවට මේ කාමයේ කියන එක මොන කාමච්ඡන්දයක්ද සත්‍යයේ කියන හැඟීමක් කොහෙද තියෙන ඉතින් මොන ව්‍යාපාදයක්ද කියලා මෙන්න මේකට නිඳා කරයි ඔබව නෝන්ජලට ලක් කරයි කියලා බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට පැහැදිලි කරනවා ඊළඟට ඒ විදිහට පැහැදිලි කරාම බුදුරණවහන්සේ කියනවනේ අනුසය කතාවක් කියනවනේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට පැහැදිලි කරනවා එවං උත්ති ආයස්ම ආනන්ද ස්වාමීන් වහන්සේ භගවන්තං ඊතදවෝච භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහිම පැහැදිලි කරනවා
ඒතස්ස භගවා කාලෝ ස්වාමීනි මේ කාලයයි භාග්‍යතුන් වහන්සේ මේ කාලයයි ඒතස්ස සුගතෝ කාලෝ සුගතයන් වහන්සේ මේ කාලයයි යම් භගවා පංචෝරම් භාග්‍යානි සංයෝජනානි දේශේය ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ පංචෝරම් භාග්‍ය සංයෝජන දේශනා කරනසේක්වා භගවතෝ සුත්වා බික්කු දහරෙස්සන්ති इति භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා දරා ගන්නවා තේනානන්ද සුනාහි එහෙනම් ආනන්ද අහන්න හොඳින් මෙනෙහි කරන්න මම දේශනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ උන්න දැන් පංචෝරම් භාගී සංයෝජන පැහැදිලි කරනවා. ඕරම් භාගී සංයෝජන පහ ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදානන්ද අසතවා පුතුජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මසාකෝ විදු. දැන් ඔන්න බුදුරණවහන්සේ මේ ටික පැහැදිලි කරන්නයි යන්නේ පංචෝරම් භාගී සංයෝජන ධර්මය. පංචෝරම් භාගී සංයෝජන ධර්මයන් පැහැදිලි කරන්නයි යන්නේ. ඉතින් ඒ නිසා මේ පංචෝරම් භාගී සංයෝජන ධර්මයන් අපි හොඳට ඉගෙන ගන්නට වෙනවා. නැත්තම් එහෙම අපිට ලොකු අවුලකටපත් වෙන්න පුළුවන්. අපි හැම වෙලෙම දන්නවා කියන අර අදිමාන්නයක් තරහා ගන්න කැමතිනේ. ඒ නිසා අපි හොඳට දැනගන්න වෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. අරියානං අදස්සාවි අරිය ධම්මසකෝ ආරි ධර්මයේ දන්නේ නැති, දක්ෂ නැති, හික්මෙන් නැති, සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති, දක්ෂ නැති, හික්මෙන් නැති. ඒ කියන්නේ ඒ කෙනාට සැබෑම බුද්ධ වචනය මොකද්ද කියලා නිවැරදිව පිටින් ඇහුනට බෑනේ ඇතුළට තෝරන්නේ. ඒක මේකේ ඊළඟට තියෙන උදාහරණේ ලස්සන පැහැදිලි වෙනවා. පිටින් ඇහුනට වැඩක් නැහැ. ඇතුළේනුත් හම්බුනහම තමයි ඒක සැබෑම බුද්ධ වචනයට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෙනාට සක්කාය දිට්ඨිය ගැන පැහැදිලි කරනවා. ඒ පුජ්‍යලයා සක්කාය දිට්ඨි පරිඋත්ථිතේන චිතසා විහෙරති. සක්කාය දිට්ඨිය මැඩගෙනයි වාසය කරන්නේ. සිතින් මැඩගෙනයි. සක්කාය දිට්ඨි පරේතා. උපන්නාච සක්කාය දිට්ඨිය නිසන තබුද නප්පජන්නාති. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය මැඩගෙන ඉන්නේ. උපන් සක්කාය දිට්ඨිය මේ සංයෝජනේ නෙමෙයි මේ කතා කරන සංයෝජනේ වෙන හැටි සංයෝජනේ වෙන හැටි. සංයෝජනේ කියන්නේ මොකද්ද කියන විග්‍රහයට මේ යන්නේ. අපට කටට ආපු ගම සක්කාය දිට්ඨි සංයෝජනය කියලා අපි කියනවානේ. ඒ අපිට තියෙන අර මාන්නක්කාරකම නිසානේ. සක්කාය දිට්ඨියෙන් මැඩගෙන සක්කාය දිට්ඨියට යට වෙලා ඉන්නකොට කවුද? ආශ්‍රිතවත් පුතඥය. ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් කියලා අහලකටවත් ඇහෙන්නේ නැහැ. හරියට ළිඳේ ඉන්න ගෙම්බ වගේ උඩට එනකන් දන්නේ නැහැනේ උඩ ස්වභාවය. අන්නේ වගේ. මොකක්වත් දන්නේ නැහැ. උපන්නාච මේ සක්කාය දිට්ඨිය උපන්නා වූ සක්කාය දිට්ඨිය නිස්සරණං යථාභූතං නප්පජානාති. සක්කාය දිට්ඨිය මොකද? උපදින එක. උපන් සක්කාය දිට්ඨිය නිස්සරණ යථාර්ථ වශයෙන් දන්නේ නැහැ සක්කාය දිට්ඨියෙන් මැඩගෙන ඉන්න නිසා. තස්සසා සක්කාය දිට්ඨි තාම ගතා. ඒ නිසා මොකද වෙන්නේ? මේ සක්කාය දිට්ඨිය දැඩි වෙනවා. අපට විනිතා ඔහුට හික්මෙන ප්‍රතිපදාවක් එන්නේ නැහැ. ඕරම් භාගියානි අන්න ඒක කියන ඕරම් භාගී සංයෝජනය. ඒතර ඕරම් භාගී සංයෝජනය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ඕරම් භාගී සංයෝජනය කියන්නේ සක්කාය දිට්ඨිය මැඩගෙන වාසය කරද්දී උපන් සක්කාය දිට්ඨිය නිස්සරණයක් නොදකින්න තැන කියන්නේ සංයෝජනේ වෙන හැටි සංයෝජන කියන්නේ මේක. එතකොට එහෙනම් සංයෝජනේ නොවෙනවා මෙන්න මේක දකින්න යමු වෙනකොට. එතකන් සංයෝජනය කියන්නේ ඒ කියන්නේ මොකද්ද? මේ සංයෝජනය කියලා හම්බ වෙනවද කාටවත්? පුත්‍ජජන කෙනෙකුට නේ මැඩගෙන ඉන්නේ. ඒකටම දැඩි වෙනවා. ඒක නිස්සරණයක් දකින්නේ නැහැ. සක්කාය දිට්ඨිය දැඩි වෙනවා. ඔහුට හික්මි ප්‍රතිපදාවක් එන්නේ නැහැ. හික්මීමේ ප්‍රතිපදාවක් එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක කියනවා ඕරම් භාගී සංයෝජනේ. ඒකයි ඕරම් භාගී සංයෝජනේ. සක්කාය දිට්ඨියද ඕරම් භාගී සංයෝජනේ. ඕරම් භාගී සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨියට බැහැගෙන මැඩගෙන ඒකට යට වෙලා ඒක නිස්සරණේ උපන්නා වූ සක්කාය නිස්සරණේ නොදකින නිසා ඒක දැඩි වෙලා
මේ හික්මෙන ප්‍රතිපදාවක් එන්නේ නැති ක්‍රමමයි සක්කාය දිට්ඨිය. නැත්නම් ඒකෙන් අයින් වීම, දුරු වීම, හම්බ නොවීමමයි සක්කාය දිට්ඨිය. එහෙනම් හොඳට දැනගන්න සක්කාය දිට්ඨියේ සංයෝජනයක් වෙන එක දකින්නේ නැහැ පුතඥයා. ලේබල් එකක් පමණි. ලේබල් එක. ලේබල් එකේ මොනවද තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ලේබල් නේ කරන්නේ. ගලක් ලේබල් කරන වතුරයි කියලා. අන්න ඒ වගේ වැඩක්. ගලකට ලේබල් කළා කියන මේ වතුර කියලා. ඒ වගේ ආබේ සක්කාය දිට්ඨිය කියලා ලේබල් කරනවා. ඊළඟට ඒ විදිහටම පැහැදිලි කරනවා මේ විචිකිච්ඡාව. මැඩගෙන විචිකිච්ඡාට යට වෙලා වාසය කරද්දී උපන් විචිකිච්ඡාව නිස්සන තහත වශයෙන් නොදකින කොට මොකද වෙන්නේ? ඒ දැඩි වෙනවා. ඒන් ඉක්මවීමක් හම්බෙන්නේ. අන්න ඒකයි අවරම්භගේ සංයෝජනේ. එතන විචිකිච්ඡාව මේ සංයෝජනේ කියන එක විචිකිච්ඡා නීවරණ නෙමෙයි. දැන් විචිකිච්ඡා සංයෝජනේ දුරු කරගත්ත හොතපන්න කෙනා නීවරණ එක්ක වාසය කරනවානේ. අයර කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ එක වාසය කරනවානේ. විචිකිච්ඡාව නීවරණත් එක්ක වාසය කරනවා. එතකොට දැන් විචිකිච්ඡාව නීවරණ ප්‍රහාණය කරපු කෙනා පුතඥය සංයෝජන දුරු කළාද? නෑනේ. සංයෝජන කියන්නේ එකක්, නීවරණ කියන්නේ තව එකක්. ඒක දැනගන්න ඕනේ. නැත්තම් අපි හැම වෙලේම කැමති අර අච්චාරුවක් හදා ගන්නනේ. දන්න ඔක්කොම ටික දාලා අන්නලා අච්චාරුවක් හදා ගන්නවා. අපි මේ බුදුරණවහන්සේ කිව්ව කරුණාවට විතරක් කියන්නේ ශ්‍රද්ධාව නේ. ඒකට විතරක් ගිහිලා බලන්නේ නෑ. එච්චරටම අපිට මහාන් තත්ත්වකමක් තියෙනවා. අපි දන්නවා කියන තැනට යනවා. එතකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයත් එහෙමයි. සීලබ්බත පරාමාසයට යට වෙච්ච සිතින් වාසය කරන්නේ. දැන් අපි මෙතන මේ කරුණු විස්තර කරන්න නෙමෙයි යන්නේ, මේ දේශනාව විතරයි කතා කරන්නේ. සීලබ්බත පරාමාසයට යට වෙච්ච සිතින් වාසය කරනවා. යට වෙච්ච සිතින් වාසය කරද්දී ඔහුට උපන් සීලබ්බත පරාමාසයේ නිස්සරණය දකින්නේ. ඒ වගේම ඒ නිසා ඔහුගේ සීලබ්බත පරාමාස සංයෝජනේ ඒක සීලබ්බත පරාමාසෙ දැඩි වෙනවා. ඒ දුරු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක සංයෝජනයක් වෙනවා. කාමච්ඡන්දයත් ඒ විදිහටම, ව්‍යාපාදයත් ඒ විදිහටමයි. මෙන්න මේ විදිහට ඒට යට වී වාසය කිරීම නිසා, ඒයින් මැඩගෙන වාසය කිරීම නිසා මොකද වෙන්නේ? උපන්නා වූ ඒ කාමච්ඡන්දේ, ව්‍යාපාදයේ නිස්සරණේ දකින්නේ නැහැ. ඒ දැඩි වෙනවා. දර පුතජන සියලු දෙනා ධ්‍යාන වැඩුවත් පුතජනයට ඕකමයි. සංයෝජන දකින්නේ නැහැනේ. කාමච්ඡන්දේ, කාම සංකල්පනානේ. ඔබ ධාතු සංයුත්තය ගැන බැලුවනම් ධාතු සංයුත්තේ කාම සංකල්පය ගැන, කාම ධාතු ගැන ලස්සන විග්‍රහයක් තියෙනවා. ධාතු සංයුත්තේ ඊළඟ දෙප සංයුත්තේ එකයි කරන්නේ. ඒක ඇහුවනම් එහෙම ගොඩක් ගැඹුරුයි. අපි මේ හිතන් ඉන්න කාරණාවට එහා ධර්මයක් බුදුරණවහන්සේ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ ඕරම්භාගී සංයෝජන පහ පැහැදිලි කරනවා. ඔන්න අපි දැන්වත් ඉගෙන ගන්නට ඕනේ ඕරම්භාගී සංයෝජන පහ මොකක්ද කියලා. හැබැයි හම්බෙන්නේ ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේකයි ඕරම්භාගී සංයෝජන පහ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා සුත්තමාචකෝ. දැන් එතකොට දැන් මේ පින්නප පුජ්‍යලයා එක්ක බලනකොට මෙයාට ඕරම්භාගී සංයෝජන හැටියට හම්බෙලාද? ඉතින් විග්‍රහයම හම්බුන්නේ නැහැ කියලා පැහැදිලි කරනවානේ. ඒක දන්නේ නැහැ කියලා පැහැදිලි කරනවානේ විග්‍රහයම. ඒ කියන්නේ පුතඥයට ඕරම්භාගී සංයෝජන හම්බෙනවද? අපි එකක් ගමුකෝ සක්කාය දිට්ඨිය හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. එතකොට එහෙනම් විග්‍රහය ඒක තමයි. නමුත් එයාට හම්බෙන්නේ නැහැ. ඔන්න හම්බ වෙන ආකාරය පැහැදිලි කරනවා. සුතවාචකෝ ආනන්ද ආර්ය ශාවකෝ. ආර්ය ශාවකයා. දැන් මෙතන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා කතා කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි හුතවාරිය ශ්‍රාවකයා කතා කරනකොට ආර්යානන්දස ආර්ය ධම්මසකෝයිද ආර්ය ධම්මේස විනීතෝ ඔහොම කතා කරලා සක්කාය දිට්ඨිය දුරු වීම කතා කරන. දැන් මේක සක්කාය දිට්ඨිය දුරු වෙලා කතා කරන්නේ නැහැ. නමුත් සුතවාරිය ශ්‍රාවකයා. එතකොට සුතවා කියනකොට අර බුදුරණවහන්සේගේ ධර්මය අහලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට බුදුරණවහන්සේ ලේබල් කර කර දුරු කරන එකක් නෙමෙයිනේ පැහැදිලි කරේ. ඒ විග්‍රහය තුළදී තමා වැරදි බව ඉස්මතු වෙන ධර්මය. විග්‍රහජි තමා වැරදි බව ඉස්මතු වෙන එකක් මිසක් තමාට තමා වැරදි බව හම්බෙන එකක් නෙමෙයි. තමාට තමා වැරදි බව හම්බෙනවා නම් තමාට වැරදි බව තමා හම්බීම හරිනේ. ඒක හොඳට තේරුම් ගන්න. විග්‍රහයේදී තමා වැරදි බව ඉස්මතු වෙනවා මිසක් තමාට තමා වැරදි බව හම්බෙන එක නෙමෙයි.
තමාට තමා වැරදි බව හම්බ වෙනවා නම් තමා වැරදි බව තමාට හම්බ වීම හරි. ඒක නිසා හොඳට ඒක බලන්න මෙතන පැහැදිලි කරන්නේ ආර්ය ශ්‍රාවකයා ආර්ය ධර්මයේ දන්න දක්ෂ ආර්ය ශ්‍රාවකයා අක්කල් දුරු කරපු කෙනා නෙමෙයි ආර්ය ශ්‍රාවකයා. අරියානන්දස්සාවි අරිය ධම්මස්ස කෝවිදු අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරුසානන්දස්සාවි සප්පුරුස ධම්මස්ස කෝවිදු සප්පුරුස ධම්මේ සුවිනීතෝ ඔන්න පැහැදිලි කරනවා. දැන් අර අනික් සක්කාදිට විග්‍රහයට වඩා වෙනස් ඈ දුරු කරා නෙමෙයි විතර කියන්නේ. න සක්කාය දිට්ඨ පරිවෘට්ඨිතේන චිතසා විහෙරති. දැන් මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨියෙන් මැඩගෙන සිතින් වාසය කරන්නේ. මැඩගෙන නැහැ කියනවා. න සක්කාය දිට්ඨියට යට වෙලා සක්කාය දිට්ඨියෙන් මැඩගෙන නැහැ කියනවා. උපන්නාච සක්කාය දිට්ඨිය නිස්සරණගත භූතං පජානාති. දැන් මොකද්ද කියන්නේ? උපන් සක්කාය දිට්ඨිය නිස්සරණය දකින. සක්කාය දිට්ඨිය ප්‍රහාණයලා නැහෙනේ. උපන් සක්කාය දිට්ඨිය නිස්සරණය දකිනවා. ප්‍රඥාවෙන්. යතහ භූතං පජානාති. තහාර්ථ වශයෙන් දැනගන්නවා. තස්සසා සක්කාය දිට්ඨිය අනුසයා පහියේති. අන්න එතකොට සක්කාය දිට්ඨිය අනුසය වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. එතකොට අන්න අනුසය වශයෙන් මේක ප්‍රහාණය වෙනවා. දැන් අතන පැහැදිලි කරානේ අනුසය ඇති වෙනවනේ. එතකොට ඊළඟට ඒක දැඩි වෙනවනේ. ඒකනේ සංයෝජනේ. දැන් අනුසය වශයෙන් ප්‍රහාණය වෙනවා. පහියට. අන්න සක්කාය දිට්ඨිය දුරු වෙන හැටි. කවුද දැනගත්තේ සක්කාය දිට්ඨිය? අන්න ආර්ය ශ්‍රාවකයා. ප්‍රඥාවෙන් දැනගත්තේ සක්කාය දිට්ඨිය මොකද්ද කියලා. මැඩගෙන වාසය කරන්න නැති නිසා. අපට හැම වෙලෙම තමන්ගේ අදහසට ගැති වෙනවා කියන්නේ මැඩගෙන ඉන්නේ පුදුම විදිහට බලන්නකෝ. තමන්ගේ අදහසට ඒක විරුද්ධව යනවා නම් තමන්ගේ දෙයට වඩා එහා ඒක නම් අතහරින්නම කැමති. ඒ කියන්නේ හැම වෙලෙම වුණත් තමන්ගේ අදහසත් එක්ක. තමන්ගේ අදහසට රූප වේදනා සංඥා සංකාර වැරදි නම් අන්න හරි. තමන්ගේ අදහසට සක්කාය දිට්ඨිය කියලා හම්බ වෙනවනම් අන්න හරි. තමන්ගේ අදහසට තමා වැරදි කියලා හම්බ වෙනවනම් අන්න හරි. තමන්ට අනිත්‍යයි කියලා හම්බ වෙනවනම් අන්න හරි. අන්න එතෙන්නමයි යන්නේ. හැම වෙලෙම යන්නේ මොකටද? තමාගේ පැත්තටමයි. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. මැඩගෙනමයි ඉන්නේ. සක්කාය දිට්ඨිය. තමා කියලාමයි ඉස්මතු වෙලා තියෙන්නේ. කිසිම විදියකින් අර තමා කියන කාරණාවට අධ්‍යක්ීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් තමා කියන කාරණාවට පහරක් වදින චින්තනය නෑ. ඒ කියන්නේ මොකක් නෑ කියන එකද? ගහේ මුල නෑ. ගහේ මුල නෑ. ගහේ මුලට පොහොර දාන්නෙත් නෑ. ගහේ මුලත් නෑ. හැබැයි ෂෝක් ප්‍රතිඵල ටිකක් ලැබෙනවා. හොඳට අර ගහේ ඔක්සිජන් ලැබනවා වගේ සතුටක්, සැපයක්, ඊළඟට වැටහෙන දෙයක්, තේරෙන දෙයක්, සීල ගුණ දම් හැම එකක්ම ලැබෙනවා. හැබැයි මුල නෑ. තමාමයි හරි. තමාමයි සීල ගුණ දම් දකින්නේ. තමාටමයි තේරෙන්නේ. තමාමයි පැවිදිලා ඉන්නේ. තමාටමයි මේ පංචේපාස්කන්ධය තේරෙන්නේ. තමාට තේරෙනවා තමා හිතන්නේ නෑ. තේරෙන්නේ තමාටනේ. තමා වැරදි කියලා තමා හිතන්නේ. තමා වැරදි කියලා හිතන්නේ තමානේ. එහෙනම් තේරෙන්නේ නැහැ කියන එක තමාට මේක තේරෙන්නේ කියන එක තේරෙන්නේ නැති වුණාට ඊළඟට ආයෙ හිතන්න ගන්නවානේ තමා වැරදි කියන කාරණා. ඒක හිතෙන්නේ කාටද? තමාටනේ. ඒත් හරි කවුද? තමා. පෝෂණය වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. අන්න ඒ විදිහටම විචිකිච්ඡාව ආර්ය ශ්‍රාවකයා විචිකිච්ඡාට අටවෙනි සිතින් වාසය කරන්නේ නේ. ඔහු උපන් විචිකිච්ඡා ප්‍රහාණය යථාර්ථ වශයෙන් දකිනවා. අන්න එතකොට විචිකිච්ඡා අනුස්සය වශයෙන් ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාසයට යටවෙච්ච සිතින් වාසය කරන්නේ නේ. සීලබ්බත පරාමාසයට යටවෙච්ච සිතින් වාසය නොකරන නිසා උපන් සීලබ්බත පරාමාසයේ ප්‍රහාණීම යථාර්ථ වශයෙන් දකිනවා. නිස්සරණේ අනුසය වශයෙන් ප්‍රහාණය වෙනවා. කාමරාගයට යටවෙච්ච සිතින් වාසය කරන්නේ නේ. ඒ නිසා උපන් කාමරාගය නිස්සන්තාත වශයෙන් දකිනවා. අන්න අනුසය ප්‍රහාණය වෙනවා. ව්‍යාපාද යටවෙච්ච සිතින් වාසය කරන්නේ නේ. උපන් ව්‍යාපාදේ ප්‍රහාණය යථාර්ථ වශයෙන් දකිනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ව්‍යාපාදේ අනුශය වශයෙන්ම ප්‍රහාණය වෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ මේ ඕරම්බාගී සංයෝජන ධර්මයන් පිළිබඳව ලස්සනට මේ විග්‍රහ කරා. ඒක හම්බෙන ආකාරය පිළිබඳවත් පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට බුදුරන් වහන්සේ පෙන්නනවා සෝ ආනන්ද මග්ගෝ සෝ පටිපදා පංචන්නං ඕරම්භාගේ සංයෝජනන පහනාය. ආනන්ද
මේ පංචෝරම්භාගී සංයෝජනයන් ප්‍රහාණයට ප්‍රතිපදාවක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. තම් මග්ගං තම් පටිපදං අනාගම්ම පංචෝරම්භාග සංයෝජනනි ඤස්සිතිවා දක්ඛීතිවා පජහිසතිවා නේතං තානං විජ්ජති. ආනන්ද ඔන්න හොඳට මතක තියාගන්න. ආනන්ද යම් මේ පංචෝරම්භාගී සංයෝජනය කරන ප්‍රතිපදාවක් තියෙනවද? මේ ප්‍රතිපදාව දන්නේ නැතුව පංචෝරම්භාගී පංචාෝරම්භාගී සංයෝජනනම් ඒ පංචෝරම්භාගී සංයෝජන දන්නේ නැතුව ඒක දකින්න නැතුව ප්‍රහාණය කරනවා කියන කාරණාව සිදු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ පංචෝරම්භාගී සංයෝජන කියන්නේ ප්‍රතිපදාවට නොපැමිණ පංචෝරම්භාගී ප්‍රතිපදාවට නොපැමිණ තං මග්ගං තං පටිපදං අනාගම් ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට එන්නේ නැතුව පංචෝරම්භාගී සංයෝජනයන් දන්නවා, එය දකිනවා, එය දුරු කරනවා. එය දන්නවා, එය දකිනවා, එය දුරු කරනවා. වෙන්නේ නෑ. නේතං තානං විජ්ජති. කවදාවත් වෙන්නේ. කවුද මේක පැහැදිලි කරන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට ඕරම්භාගී සංයෝජන ධර්මයන් දැනගන්නේ, දැකගන්නේ, ප්‍රහාණය කරන්නේ කොහොමද? මාර්ගයට පිළිපන් පසු. එතන නේද? වෙන්නේ කියලා මේ බුදුරණවහන්සේ පෙන්නන. නේතං තානං විජ්ජති කවදාවත් වෙන්නේ නැහැ. සේතාප ආනන්ද මහතෝ රුක්ඛස තිටතෝ සාරතෝ අන්න බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නනවා. ආනන්දේක මේ වගේ දියා. හොඳ අරටුවක් තියෙන විශාල වෘක්ෂයක් තියෙනවා. මෙන්න මේ වෘක්ෂේ යම් කිසි කෙනෙක් පොත් අයින් කරන්නේ නැතුව, එළය අයින් කරන්නේ නැතුව, අරටුව අයින් කරන්නේ නැතුව, එළය අයින් කරන්නේ නැතුව අරටුව ගන්න පුළුවන් කියලා කිව්වොත් ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. අන්න ඒ වගේමයි ආනන්ද මේ ඕරම්භාගයේ සංයෝජන කරන ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් තියෙනවනේ. අන්න ඒකට ඒ ප්‍රතිපදාවට එන්නේ නැතුව, ඒ ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැතුව මෙන්න මේ සංයෝජන ධර්මය දන්නවා, දකිනවා, ප්‍රහාණය කරනවා කියන කාරණාව වෙන්නේ නෑමයි. නේතං තානං විජ්ජති. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම යම් කිසි කෙනෙක් යොච ආනන්ද මග්ගස පටිපදා පංචෝරම්භාගේ සංයෝජනාන පහනාය තම් මග්ගම් පටිපදා ආගම් මේ මාර්ගයට ඇවිදිලා පංචෝරම්භාගේ සංයෝජනය දන්නවා, සංයෝජනානි දැනගන්නවා, දකිනවා, ප්‍රධානය කරනවා. එතකොට එතන අර බලන්නකො ඤස්සති දක්ඛීති පජහිසති. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ තාති තානමේතන් විදි සිදු වෙනවා. ඒ කියන්නේ ප්‍රහාණය කරන ප්‍රතිපදාවට ආවට පස්සේ එතකන් ඕරම්භාගේ සංයෝජන දන්නවද යා? දන්නෙත් නෑ, දකින්නෙත් නෑ, ප්‍රහාණය කරන්නෙත් නෑ. එතකම්ම නෑ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා ඒකට උදාහරණේ ඒක හරියට ආනන්ද මේ වගේ අරටුව තියෙන විශාල ගහක් තියෙනවා. ඉතින් ඒකේ පොත්තේ කපලා එළිය කපලා මේ අරටුව ගන්නවා කියන එක සිදු වෙනවා. අන්න ඒ වගේ ආනන්ද මේ පංචෝරම්භාගේ සංයෝජන ප්‍රහාණය කරන මාර්ගයට යමු වුණාමයි පංචෝරම්භාගේ සංයෝජන දැනගන්නේ, දකින්නේ, ප්‍රහාණය කරන්නේ. ඒක සිදු වෙන දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. තව උදාහරණයක් දෙනවා. දැන් ඔන්න මේක දැන් මේ පංචෝරම්භාගේ සංයෝජනේ ප්‍රහාණය වෙන්නේ එහෙනම් මොකක් එක්කද? ඒ මාර්ගයට ගියාම දැනගෙන දැකගෙනයි ප්‍රහාණය කරන්නේ. මාර්ගයට යන්නේ නැතුව කවදාවත් දන්නවා දකින්නවා කියන එක වෙන්නේ නැහැ. තව උදාහරණයක් බුදුරණවහන්සේ දෙනවා. ලස්සන උදාහරණයක්. මම අර මුලින් කිව්වා කොච්චර ධර්මයේ ඇහුවත් ඒ ධර්මයේ බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියට නිවන් මාර්ගක් හැටියට හරියටම ලැබෙන්නේ නැහැ කෙනාගේ හැකියාව නැතුව. ඔන්න ඒක ලස්සනට උදාහරණයකින් පෙන්නනවා බුදුරණවහන්සේ. ආනන්ද හරියට මේ වගේ. ඒ තමයි විශාල ගංගාවක් තියෙනවා සම්පූර්ණයෙන් පිරීලා. ඉතිරිල ගංගාවක්. ඒ ගංගාව සම්පූර්ණයෙන් පොළොව මට්ටමට සමතලා වෙලා තියෙන්නේ. වතුර. ගංගාවේ පොළොව මට්ටමට වතුර සමතලා වෙලා. ඒ කියන්නේ පොළොව මට්ටමටම වතුර ඇවිදිලා. සම්පූර්ණයෙන් උඩටම වතුර ඇවිදිලා. හරියට කපුටෙකුට කිසිම කරදරයකින් තොරව ඉවුරින් ඉඳලා වතුර බොන්න පුළුවන්. ඒ කියන්නේ භාජනකින් වතුර බොනවා වගේ.
ඒ වගේම තමයි මේ නදියේ විශාල සැඩපහරක්. ඒ කියන්නේ ඔච්චර විශාල සැඩපහරක් නේ එහෙම තියෙනවා කියන්නේ විශාල ගංගාවක. ඉතින් යම්කිසි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම්කිසි දුර්වල මිනිසෙක් ඇවිදිලා. දුර්වල පුරුෂයෙක් ඇවිදිලා මේ ගංගා නදියට මේ ගංගා නදිය ගැන කතා කරන වෙන නදියක් ගැන නෙමෙයි. මේ ගංගා නදියේ එහා පැත්තට මේ සැඩපහර පසාරු කරගෙන මම මේ පීනනවා කියලා ඔන්න ඔයා හිතනවා. කවුද එන්නේ? දුර්වල මිනිස්සෙක්. අච්චර හැඩපහරක් තියෙන ගංගාවෙන් එහා පැත්තට යන්නේ. නමුත් එයාගේ අතපය වෙහෙසවල එයාට පුළුවන්කම කවදාවත් ලැබෙන්නේ නැහැ. ගංගාවෙන් එහා පැත්තට යන්න. මොකද වෙන්නේ? හැඩපහරට ගහගෙන යනවා. එච්චර දුර්වල මිනිස්සෙක් කියන්නේ. ආනන්ද අන්න ඒ වගේ තමයි. දැන් මේක පැහැදිලි කරේ කොහොමද? අන්න ඒ වගේ ආනන්ද. එව මේව කෝ ආනන්ද යස්ස කස්සචි සක්කාය නිරෝධං ධම්මං දේශියමානි. චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිරති නාදි මුච්චති. සේතාපිසෝ දුබ්බලකෝ පුරිසෝ ඒමතන් දට්ටබ්බ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ දුර්වල පුරුෂයා කියන්නේ කවුද? දැන් මේ නිවන් මගට මේ කතා කරන්නේ මේ උදාහරණ දෙන්නේ. ඒ දුර්වල පුරුෂයා කවුද? සක්කාය නිරෝධය පිළිබඳව ධර්මයේ දේශනා කරනකොට. දැන් වචන ටිකකින් නෙමෙයි නිවන් දකින්න වචනේ නිවන් දකින්නවා අපි නිවන් දකින්නවා මේ පංචපාස්කන්ධය නැති වෙලා නිවන. ඒ වචන නෙමෙයි. නිවීම සක්කාය නිවීම. ඒ කියන්නේ පංචපාස්කන්ධ නිරෝධය ඉස්මතු වෙන ධර්ම. නිවීම ප්‍රකට වෙන. එතකොට දැන් මේ මුලින් විග්‍රහ කරේ මොනවද? සක්කාය දිට්ඨිය දුරු වීම, සක්කාය දුරු වෙන සක්කාය දැනගන්න ඕනේ. එතකොට මේ සක්කාය නිරුද්ධ වීම ප්‍රතිපදාව ඒ ධහම කියන්නේ ගැඹුරු ධර්මයේනේ. නිවීම ඉස්මතු වෙන. ඒ කියන්නේ සත්‍ය ඉස්මතු වෙන, සත්‍යම් ප්‍රකට කරන වෙන දෙයක් නෙමෙයි. ඒ ගැඹුරු ගාම්භීර වචන ටික නෙමෙයි හොඳට මතක තියාගන්න. වචන ටිකෙන් විතරක් නෙමෙයි වචන ටිකෙන් ඉස්මතු වෙන සත්‍ය. ඒ ගම්බීර අපි කතා කරන්නේ අනාගත භය සූත්‍රවල ශුන්‍යතා ප්‍රතිබද්ධ කියන්නේ ශුන්‍යතාවය කියලා කියන වචනයකින් ශුන්‍යයි කියලා දාගන්න එක නේ ශුන්‍ය භාවය ඉස්මතු වෙන එකනේ. අන්න ඒ වගේ තමයි නිරෝධය කියන කාරණාව ඉස්මතු වෙන දහම. සක්කාය නිරෝධය ඉස්මතු වෙන දහම. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන විදිය ඉස්මතු වෙන ප්‍රත්‍යක්ෂ වෙන දහම. ඒ කියන්නේ අර තමා වැරදි තමන් ඒ විදිහේ ධර්මයක් ඇහෙනකොට තමා වැරදි බව මුළුදුරන් වහන්සේගේ මූලාරම්භයේ දහම් වචන ටික ඇහෙනකොට නම් අපිට ඉච්චර ගානක් නැහැ. සක්කාය දිට්ඨිය නිවන. ඇයි අපිට අලුත් භාෂාව නිසා අපට ඉතින් අර වචන ටිකක් එක්කනේ ඒකට අපි කැමතියි. හැබැයි අපි ඒක තුලින් පෙන්නපු අපේ භාෂාවෙන් අර්ථය එනකොට සක්කාය නිරෝධය පිළිබඳව සක්කාය දිට්ඨිය ප්‍රහාණය පිළිබඳව විග්‍රහය කතා කරනකොට ඒකේ අර්ථය මොකක්ද කියලා අන්න එතකොට තමයි අමාරු. ඇයි? අපි අර වෙන භාෂාවකින් මොනවාරි කතා කරනකොට නම් අපිට ඉතින් අලුත් දෙයක් නිවන් දකින්න කොහොම හරි. තමාට වදින්නේ නැහනේ පහරක්. තමාට පහරක් වදින්න එනකොට මොකද වෙන්නේ? සත්‍ය වශයෙන්ම අන්න නපක්ඛන්දති ධර්මයට කන්‍යමන්නේ නැහැ ඒකට. කැමති නැහැ ඒක පිහිටන්නේ නැහැ. ඒක බැසගන්නේ නැහැ. ඒ ඊළඟට නවිමුච්චති අන්න නිදහස් වෙන්න හොයන්නේ නැහැ. ඒ කවුද? ඒ විදිහේ තියෙන කෙනත් හැබැයි අර නිවන් දකින්න යන කෙනෙක් ගංගාවෙන් ඈතර වෙන්න යන කෙනා ඔය. හැඩපහරින් එයත් යන්නේ මොකක් කරන්නද? නිවන් දකින්න. පංචපාස්කන් සක්කායදිට්ඨිය දුරු කරන්නම යන්නේ. එයත් යන්නේ ඒක තමයි. හැබැයි මෙන්න මේ අතහත ධර්මයට ඒ තමා වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙන දේ එනකොට කන්නේමන්. ඒකට අයියෝ වැඩන්නේ අපි මෙහෙම කරන්න ඕනේ. අන්න වෙන දේවල් කරනවා. හැබැයි කැමැති මොකටද? අර ගංගාවෙන් ඈතර වණ්ඩර මිනිස්සු දඟලන්න හදන්නේ. අන්න ඒ වගේ මේ නිවන් දකින්නවා කියලා මේ ඈතර වෙන්න දඟලන්නේ. හැබැයි ඒ වුණාට ඒ දහමට කැමති නැහැ. ප්‍රධාන වෙන්නේ මොකද්ද එතකොට මේකේ? තමන් කරන එකද ඒ දහම සැබෑ දහම හොයන එකද? සැබෑ දහම හොයන එක ඕනෝකට කැමති නැහැ මොනවා හරි කරන්නයි කැමති. එතකොට ඒ පුජ්‍යලයට මේ උදාහරණය දෙන්නේ බුදුරන් වහන්සේ. දැන් ඕන කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් ඕන දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑනේ. එතකොට මේ බලන්න අහගෙන ඉන්න බැරි ඇයි? දුර්වලයි මිනිස්සයා. තමා වැරදි බව ඉස්මතු වෙනකොට හරිම කැමැති. ඒ නිසාම ඔහුට ඊතර වෙන්න බැරි වෙනවා. අන්න අර දුර්වල මිනිස්සෙක් අර ගංගාවෙන් ඊතර වෙන්න යනවා වගේ.
ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා සේතා භික්ඛවේ සේවිතාපි ආනන්ද ගංගා නදී බුදුරණවහන්සේ නේද මේ ගංගා නදිය පිරී ඉතිරලා තියෙනවා ඉවුරු සම්මට්ටමට තියෙනවා. එතකොට කපුටෙක් උරුන්න ඇවිදින්න වතුර බොන්න පුළුවන් මට්ටමට තියෙනවා. ඉතින් මෙතෙන්ද ශක්තිමත් පුරුෂයෙක් වෙනවා. ඒ පුරුෂයා අත්වලින් පායෙන් වීරිය කරලා මේ ගංගාවේ එගොඩට යනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එව මේව කෝ ආනන්ද යසකස සක්කාය නිරෝධ මේ සක්කාය නිරෝධය පිළිබඳව මේ ධර්මයේ දේශනා කරනකොට අන්න ඔහුගේ සිත පහදිනවා බැස ගන්නවා නිදහස් වෙන්න හොයනවා අන්නේ පුරුෂයා හැටියට දැනගන්න කියනවා. එතකොට මේ කතා කරේ ඒ හැකියාවෙන් යුක්ත කෙනා කියලා කාටද? හරියටම ධර්මයට යමු වෙන කෙනාට. වෙන තමන්ගේ අමුතු පුහු හැකියාවක්ද මේ කතා කරන්නේ? තමන්ගේ පුහු හැකියාව. මම ප්‍රඥාවන්තයි. මට පුළුවන්. මම සිල්වන්තයි. මම සමාධිවන්තයි. මම පැවිදිලා ගුණධර්ම පුරනවා කියලා තමන්ගේ පුහු හැකියාවක්ද කතා කරන්නේ? නෑ. අවංකවම මේ දහමට යොමු වීම. මේක නැතිනම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒක නැතිනම් එයා කවුද? අර දුර්වල මිනිසයා. අර ගංගාවට යනවත් ඉතර වෙන්න යන්නේ. එයාත් ඉතර වෙන්න යන්නේ හිතන්නවත් බෑ යනවා කියලා. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න. ඔන්න ඔකයි මේ උදාහරණේ බුදුරණවහන්සේ පෙන්වන්නේ. කතමෝච ආනන්ද මග්ගෝ කතමා පටිපදා. මොකද්ද ආනන්ද? දැන් ඔන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරන එකට මේ අපි කතා කරේ. බුදුරණවහන්සේ සක්කාය ගැන සක්කාය දිට්ඨිය දුරු කරන්න කලින් සක්කාය දිට්ඨිය දැනගන්න ඕනේ. සක්කාය දිට්ඨිය දැනගන්න සක්කාය දැනගන්න ඕනේ. සක්කාය නිරෝධය දැනගැනීමත් එක්ක නිදුක්ති ප්‍රහාණය වෙන්නේ. එතකොට අවංකවම තමා කියන කාරණාවේ වැරද්ද ප්‍රත්‍යක්ෂ වෙන දහම ඉස්මතු වෙන දහමනේ. මු වචන ටිකක් එක්ක විතරක් නෙමෙයි. ඒ වචන ටික අපේ භාෂාවෙන් මේ විග්‍රහය ප්‍රායෝගිකත්වයේ ඉස්මතු වෙලා එන්නට ඕනේ. වචන ටිකක් කටපාඩම් කරලා වචන ටික පිටින් බැලුවා කියලා වැඩක් වෙන්නේ නේ. ඒ වචන ටික. මෙන්න මේකයි ප්‍රතිපදාව කියලා විග්‍රහ කරන බුදුරණවහන්සේ. ඉදානන්ද බික්කු උපදී වේකා අකුසලානං ධම්මානං පහනා සබ්බසෝ කාය දුට්ටුල්ලං පටිපස්සද්දී විවිච්චේව කාමහි විච්ඡකුසල ධම්මේ සවිතක්කං සවිචාරං විවිකදම් පිසුකම් පටමජ්ජහනං උපසම්පජ්ජීරති. දැන් ඔන්න මෙතන දැන් සාමාන්‍ය පුතඥයෙක් දැන් මේ ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරන එකනේ පැහැදිලි කරන්නේ ඒ ප්‍රතිපදාවනේ. දැන් මෙතන පැහැදිලි කරන්නේ මෙතන දැන් පැහැදිලි කරන්නේ මූලිකව සම්මාදිටිනවා කියන එක නෙමෙයි. ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය. දැන් අපි දන්නවා සක්කාය දිට්ඨිය ඕරම් භාගයේ සංයෝජනයක් වුණාට ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරනවා කියන කාරණාව කතා කරන්නේ කාටද? අනාගාමී කෙනාටනේ. ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය වෙලා නැහැනේ සම්පූර්ණයෙන්ම. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය නමුත් ඕරම් භාගයේ සංයෝජන ඒ තුන ප්‍රහාණය තව දෙකක් තියෙනවානේ. ඒතර ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය වුණා කියන්නේ ඒ කියන්නේ පහළට ඇදලා දාන සංයෝජන ප්‍රහාණය වුණා කියන්නේ නේ. හැබැයි සක්කාය දිට්ඨිය ඉලපරම ප්‍රහාණය. එතකොට දැන් මෙතන මේ සෝතාපන්න වෙන්න සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා අර සෝතාපන්න සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව කියලා වෙනම පැහැදිලි කරනවානේ. හැබැයි මෙතන පැහැදිලි කරන්නේ මේ සම්පූර්ණයෙන් අනාගාමීන ප්‍රතිපදාව. දැන් රහත් වීමත් හරි. රහත් වෙන කෙනාගේ පංචෝරම් මගේ සංගුණ දුරු වෙලානේ. ඒ ප්‍රතිපදාව. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පළමු ධ්‍යානය ගැන ඉගෙන ගන්න ඉවිච්චේව කාමයේ ඉවිච්ච කුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් පිච්චුකං කියලා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න පළවෙනි ධ්‍යානය ගැන. මෙතන දන බුදුරණවහන්සේ ඉදානන්ද බික්කු උපදී විවේකා. උපදී කෙලෙස් විවේකය. කෙලෙස් වලින් විවේක වෙලා. අකුසලාන ධම්මාන අන්න කෙලෙස් විවේකෙන් අකුසල ධර්මයන් ප්‍රහාණයයි. දැන් කලිනුත් ඊට පස්සේ පැහැදිලි කරනවා විවිච්චේව කාමෙහි විවිච්ච කුසලයේ ධම්මෙහි. ක්‍රම දෙකකට පැහැදිලි කරනවා. පළවෙනි එකේ තමයි උපදී විවේකයෙන් අකුසල ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළා කයේ තියෙන මැලි බව සම්පූර්ණ දුරු කළා සැහැල්ලුවක් තියෙනවා. ඔන්න එතකොට පැහැදිලි කරලා පෙන්වනවා උපදී විවේකයෙන් අකුසල ප්‍රහාණය කිරීමක් තියෙනවා ධ්‍යානයට යන්න. ඒ සමාධි ඒකේ නගන මේ කතා කරන්නේ. උපදී විවේකයෙන් අකුසල. ඒ වගේම තවත් තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. අන්න සාමාන්‍ය ස්වභාවය. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. හැබැයි උපදී විවේකයෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කාය පස්සද්ධියක් සහැල්ලුවකුත් තියෙනවා. දෙකම එක්ක පළවෙනි ධ්‍යානට යන්නේ. එතකොට මේ කවුරු ගැනද කතා කරන්නේ? සාමාන්‍ය කෙනෙක් ගැනද? සාමාන්‍ය කෙනෙක් ඕරම්බාගේ සංගුණ ප්‍රහාණය කරන එකද නෑනේ. ඕරම්බාගේ සංගුණ දැනගෙන ප්‍රහාණය කරන්නේ. එතකොට මේ ප්‍රතිපදාව දැනගෙන දැන් එතකොට මේ ප්‍රතිපදාවේදී එහෙනම් මේ සියල්ලම දන්නවා යා. කලින් අර පැහැදිලි කරේ කවදාවත් දැනගන්නත් වෙන්නේ නැහැ කියලා. එයා දැනගන්නවා. ඒතර ඕරම්බාගේ සංයෝජන කියනවා. බේන් ඕරම්බාගේ සංයෝජන කියලා පේනවද? එහෙම එකක් හම්බෙන්නේ නැකද්ද? මට මේ ප්‍රතිපදාවේ බලන්නකෝ දැන් මුලින් පැහැදිලි කරලා දන්නවන දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ කියලා.
දැන් මෙතන දන්න දකින්න වචනයක් ඉස්මතු වෙන්නේ. ඇයි වචනයක් ඉස්මතු වෙන්නේ නැත්තේ? ඒකත් ඉස්මතු කරන සක්කාදිට්ඨියනේ. තවත් විග්‍රහයකින්. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන ඒ විදියට. සෝ යදේව තත්ත හෝති රූපගතං. අන්න ඒ පළවෙනි ධ්‍යානෙ. ඔන්න දැන් එතකොට පළවෙනි ධ්‍යානටපත් වුණා. නිකන් පළවෙනි ධ්‍යානටපත් උනේ නිකන් නෙමෙයි. අර මුල් ටිකත් එක්ක පැහැදිලි කරා. රූපගතය. රූප ස්වභාවය. ඒ කියන්නේ රූපගතයක්, රූප ස්වභාවයක්, වේදනාගතයක්, සංඥාගතයක්, සංකාරගතයක්, විඥානගතයක්. එතකොට දැන් ඔන්න දැන් එතනදී මේ විග්‍රහයේදී දැන් අපි දන්නවා රූප වේදනා සංඥා විඥාන විශේෂයෙන් විඥානීය කතාව කරමු. විඥානීය ප්‍රඥාවෙන්ව නැහැනේ. දැන් මෙතන බුදුරණවහන්සේ අනිත්යෙන් වලට වඩා විස්තර කරලා පෙන්නනවානේ මෙතන රූපගතය වේදනාගත සංඥා සංකාර විඥානගතය කියලා. එතකොට එහෙනම් ප්‍රඥාවෙන් නැතිව පුතඥ කෙනෙකුට විඥානගතයක් කියන ස්වභාවයක් හම්බ වෙනවා. හැබැයි දැකලා නෑ. හරියටම දකින්නවන සමුදය අස්තංගමයත් එක්කනේ හම්බෙන්නේ. දකින්නකොට දැනගන්නවා කියන එකක්, දකින්නවා කියන තව එකක්. එතකොට රූපගතයේ, වේදනාගතයේ, සංඥාගතයේ, සංකාරගතයේ, විඥානගතයේ. දැන් සාමාන්‍ය සමුදය අස්තංගමික ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අස්තංගමෝ කියලා ඒකෙම කෘත්‍ය දෙන්න දීලානේ පෙන්වන්නේ. දැන් මෙතන පෙන්වන්නේ ඒකෙම කෘත්‍ය දෙන්න දීලා නෙමෙයි. මෙතන ඒ ස්වභාවය ඉස්මතු කරලා පෙන්නනවා. ඒ දැන් පළවෙනි ධ්‍යානෙ යුක්තයිනේ. එතන අන්න ආර්ය ශ්‍රාවකයා දකින්න නැති වුණාට පංචපාස්කන්ධයේ උදේවය එයාට තිත්‍ය අඤ්ඤතත්‍යක් තියෙනවනේ. දැන් පැවැත්මක් හම්බෙලා තියෙනවනේ. එතන ගති ස්වභාවයක් එයාට තියෙනවනේ. එතකොට ඒ දැනගැනීමේ ගති ස්වභාවය. එතකොට ඒක හම්බෙන්නේ මොකක් එක්කද? ප්‍රඥාවත් එක්ක. හැබැයි දැන් මොකද්ද තියෙන්නේ යාගේ? පළවෙනි ධ්‍යානයේ දැනගැනීම කියන ගති ස්වභාවය. සකස් වීම කියන ගති ස්වභාවය. පළවෙනි ධ්‍යානෙ. හැබැයි දකින්නවද නේ දැනගන්නවා. මොකෙන්ද ප්‍රඥාවේ? අන්න එතකොට රූප වේදනා සංඥා සංකාර කියන ඒකම ඉස්මතු වෙලා එනවනම් ඒකෙම ක්‍රියාව. ඒක රූපස්ස සමුදයං අස්තංගම කියලා ඒ පැහැදිලි කරන්නේ. ඒකෙම ස්වභාවය. එතකොට ඉක්ම වෙනවා. දැන් මෙතන පැහැදිලි කරන්නේ ආර්ය ශ්‍රාවකයාගේ එයාගේ සමුදය අස්තංගමය කියන එකෙන් තුර මේ පළවෙනි ධ්‍යානයේ ස්වභාවයේදී ආට ඒක ප්‍රකට වීම. ඒකට ගති ස්වභාවයක් කියලා කියන්නේ රූපගතං, වේදනාගතං, සංඥාගතං, සංකාරගතං. හැබැයි අපි සාමාන්‍ය කතා කරනකොට ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අස්තංගම මොකද කතා කරන්නේ? ඒ දැක්ම. මේ දැක්ම නෙමෙයි. ගති ස්වභාවයත් ගතියත් එක්ක අන්න ඊළඟට කතා කරනවා යේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබලතෝ පරවතෝ පලකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. දැන් මොකද්ද කරන්නේ? දැන් අනිත්‍ය දුක්ඛ රෝග ගෙඩි උල මෙන්න මේ විදිහට සම්මර්ෂණය හිතනවාද කියන්නේ නෑ සම්මර්ෂණය. ඒ විදිහට ඒ කියන්නේ මොන විදිහටද? අනිත්‍ය දුක්ඛ අනත්ත රෝග ගන්නවල මෙන්න මේ විදිහේ සම්මර්ෂණේ හිතනවා නෙමෙයි. මොකද්ද බලන්නේ? අර ගත ස්වභාවයක් හම්ම පළවෙනි ධ්‍යානය කියන්නේ ගති ස්වභාවය. දැන් ඒ පළවෙනි ධ්‍යානෙ හම්බෙලානේ. එතකොට මේ පැවැත්මක් හම්බෙලානේ ගති ස්වභාවය. රූපණී විදීම හඳුනා ගැනීම කියන ඒකෙම ක්‍රියාව ඉස්මතු වෙන එකට එහා ගිහිල්ලා සීක කෙනෙකුට අර එතනදී හම්බෙන ගති ස්වභාවය කියන එක. ඔන්න ඒක හම්බෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ විදිහට දකින්නවා. මොකද වෙන්නේ? දකින්නකොට. සෝ තේහි ධම්ම චිත්තම් පටිවාපේති. දැන් මොකද වෙන්නේ? ඒ ධර්මයන්ගේ සිත අයින් වෙනවා. මොන ධර්මයන්ගෙන්ද? ඇයි දැන් ප්‍රකට වුණා රූපණ විදීම හඳුනා ගැනීම සකස් වීම කියන මොකද පළවෙනි ධ්‍යානෙ. දැන් පළවෙනි ධ්‍යානිය හම්බ වෙනවා කියනකොට මේ අන්න කියන්නේ ගති ස්වභාවයක් හම්බුනේ ගතියක්. දැන් මේකේ දැන් අන්න ඉති රූපස්ස සමුදය අස්තංගමෝ කියලානේ දකින්නකොට පැහැදිලි කරන්නේ. කොතනවත් පංචපාස්කන්ධයේ උදේවයි දකින්නට පැහැදිලි කරනවා තිත සංයතම් පඤ්ඤායති කියලා. මැද මේ තියනවා දකින්නවා කියලා, තිතියක් දකින්නවා කියලා. දකින්නකොට නෑ. දකින්නකොට හම්බෙනවද යමක්? ගති ස්වභාවය හම්බෙන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? අරියම සත්‍ය දකිමින් යනකොට දැන් හැබැයි ගති ස්වභාවයක් හැටියට ප්‍රකට වෙලා තියෙනවා අර උපදීවියකත් එක්ක ආපු තැනදී. නැත්තම් ප්‍රකට වෙන්නේ නෑ. නැත්තම් මේ පළවෙනි ධ්‍යානෙ මේක බැහැගෙන ගිලගෙන ඉන්නේ. ඒක අර කෝණ වෙනස් වෙලා නැහැනේ. ඒතර කෝණ වෙනස් වීමත් එක්ක මේ ගති ස්වභාවය කියන එක ප්‍රකට වෙලා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට මොකද වෙන්නේ? අන්න දකින්නකොට චිත්තම්පට ඇයි ඒක සකස් වීමක් කියනකොට සකස් වෙන්නේ මොකද්ද කියන අදාළ නැහැනේ. අන්න උදේවයි දකිමින් වාසය කරනවා. දැන් මොකද වෙන්නේ? එහෙම දකිමින් වාසය කරනකොට සිතේකින් අයින් වෙනවා.
සෝතේහි ධම්මේ චිත්තං පටිවාපෙත්ත. ඒ ධර්මයන් සිත අයින් ඉල අමතා ඒ ධාතුය චිත්තං උපසංහරති. මොකද වෙන්නේ? අමූර්ත ධාතුවට යමු වෙන්නේ. නිරෝධය. සත්‍ය දකින්නකොට නිරෝධ නිමේද යමු වෙන්නේ. අමූර්ත ධාතුවට අන්න නිරෝධයට යමු වෙනවා. ඒතං සන්තං ඒතං පනිසේ අජිතං සබ්බ සංකාර සම්මතෝ සබ්බපතිපට්ඨ නිස්සග්ගෝ තන්නක්ක විරාග නිරෝධ නිබ්බාන. දැන් මොකද පැහැදිලි කරන්නේ? මෙයයි සාන්ත. එයයි නෙමෙයි මෙයයි. ඒ කියන්නේ මෙයයි සාන්ත කියන්නේ ඇයි? ඇයි මෙයයි සාන්ත කියලා කියන්නේ? ඇයි දැන් අමූර්ත ධාතුවට යමු වුණා? අමූර්ත ධාතුවට පත් වුණා. අමූර්ත නිවුණා නෙමෙයි හැබැයි මේ සාන්තයි. මේ ප්‍රණීතයි. දැන් ඒ කියන්නේ හම්බුණාමනේ. අතෝ බොරුවට නෙමෙයිනේ කියන්නේ. මේ සාන්ත බව, මේ ප්‍රණීතයි. මොනවද? සියලු සංස්කාරය සංසිඳීම, සියලු උපදීන්, සියලු කෙලෙස් ඉක්මවීම, තණ්හා ප්‍රහාණය, නිරෝධය, විරාගය නිවීම. මේ සාන්තයි ප්‍රණීතයි. අන්න ඒ විදිහට ඔහු ඒක නිවීම තුල වාසය කරනවා. ඒ කියන්නේ නිවීම දැන් ප්‍රත්‍යක්ෂ සාක්ෂාත් කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් එහෙම වාසය කරනකොට මොකද වෙන්නේ? සෝ තත්තටිතෝ ආසවානං කය අන්න එතකොට අරහත්ත්වයටපත් වෙනවා. නොචේ ආසවානං කය පාපුණ අරහත්ත්වයටපත් උන් නැතිනම් තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පංචන්නං ඕරම්භාගේ සංයෝජනනම් පරික්ඛයා උපපාතිකෝ හෝති. පංචෝරම්භාගේ සංයෝජන ප්‍රහාණය කළ උපපාතික වෙනවා. මොකද වෙන්නේ? අනාගාමි බවට පත් වෙනවා කියලා ඔන්න බුදුරන් වහන්සේ ඕරම්භාගේ සංයෝජන ප්‍රහාණය කරන ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරා. දැන් මෙතන පැහැදිලි කරපු තැනදී අපට gediye පිටින් හම්බුනද ඕන් සක්කාදිට්ඨි ඕන් විචිකිච්ඡා ඕන් සීලබ්බත පරමාර්ථ කියලා පෙන්වනවද? පෙන්වන නම් එයාටනේ හම්බෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ ප්‍රතිපදාව කියන කාරණාව මේ ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රායෝගිකව තමා වැරදි කියලා හම්බෙන කාරණාවයි තමා වැරදි කියලා හම්බෙන කාරණාව කොච්චර වෙනස්ද? තමා වැරදි කියලා හම්බෙන එකයි තමාට තමා වැරදි කියලා හම්බෙන එකයි දෙකක්. ඒ නිසා හොඳට ඒක හිතන්න. හොඳට කල්පනා කරන්න. අපි හැම වෙලෙම කැමති පින්වතුනි තම මතය, තම අදහස, තමා කියන එකට ලකුණක් වැටෙනවට. අපි තමාට තමා වැදගත් වෙන්නේ නැති බවට කැමැතිම නැහැ. ඒ කියන්නේ අපි කැමැතිම නැහැ ආර්ය ශ්‍රාවක වෙන්න. අපි කැමැති නැහැ බුදුබණ අහන්න. ඒක සරල වශයෙන් කිව්වොත් එහෙම. අපි කැමැති නැහැ බුදුරන් වහන්සේ සරණ යන්න. අපි ශ්‍රද්ධාව ඇති කර ගන්න කැමති නැහැ. ඇයි අර උදාහරණයෙන් පැහැදිලි දුර්වල පුරුෂයා කියලා? කවුද දුර්වල පුරුෂයා කියන්නේ? ඒ ධර්මය අහන්න කැමති කෙනාට වෙන කාටවත් නෙමෙයි. නිරෝධයේ පිණිස ධර්මයේ ඒ පැහැදිලි කරන ධර්මය අහන්න කැමති කෙනාට. මෙන්න මේ විදිහට දැන් අපිට මේ සම්පූර්ණ විග්‍රහය කරන්න වෙලා නැති නිසා අපි සූත්‍ර ඉවර කරලා පුංචි කාලයක් ධර්ම සාකච්ඡාවට දෙන්නම්. ඊළඟට අපි ඉදිරියේදීත් සාකච්ඡාව මේක මොකක් ලස්සන සහ ගැඹුරු සුන්දර සූත්‍රයක් නිසා තවත් මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් ඊළඟ දවසෙත් සාකච්ඡාව දේශනාව අහලා. එතන පළවෙනි ධ්‍යානය පිළිබඳව ওই විදිහට පැහැදිලි කරනවා. එතකොට ওই විදිහටම පුණ්‍යපරම් බික්කවේ කියලා පැහැදිලි කරන්නේ අර මුල් ටිකත් එක්ක. මුල් ටිකත් එක්කමයි පුණ්‍යපරම් බික්කවේ කියන කාරණාවේදී පැහැදිලි කරලා පෙන්නන්නේ. මොකද පුණ්‍යපරම් බික්කවේ කියලා පැහැදිලි කරන නැව දෙකක් කියනවා කියනකොට අර දැන් අපි දන්නා ප්‍රශ්නය අහලා ඒකේ උත්තරේ දීලා ඒකත් එක තමයි පැහැදිලි කරන්නේ. ක්‍රමයේ විතරයි වෙනස් වෙන්නේ. එතකොට අන්න විතක් ਵਿਚාරණං උපසම අජ්ජත්තං සම්පස. ඉතින් අර පළවෙනි ධ්‍යානෙට කොහොමත් පළවෙනි ධ්‍යානටපත් වෙනකොටනේ කතා කරන්නේ කාමයන් වෙන්වීම කියන එක දෙවෙනි ධ්‍යානටපත් කතා කරන්නේ නෑනේ. පළවෙනි ධ්‍යානටපත් වෙච්ච කෙනානේ දෙවෙනි ධ්‍යානටපත් වෙන්නේ. එහෙනම් පළවෙනි ධ්‍යානටපත් වෙච්ච ක්‍රමයේ අරකනේ. ඒ ක්‍රමයටනේ මේ දෙවෙනි ධ්‍යාන ගැන කතා කරන්නේ. මොන දෙවෙනි ධ්‍යානටපත් වෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයේ අර විදියට පළවෙනි ධ්‍යානටපත් වීමෙන් දෙවෙනි ධ්‍යානටපත් වෙන එක. කියන්නේ උපදී වේකයත් එක්ක අකුසල ප්‍රහාණයෙන්දී. විතක් ਵਿਚාර සංසිඳලා දෙවෙනි ධ්‍යානටපත් වෙනවා. එතන ඒකෙත් මොකද වෙන්නේ? අන්නේ දෙවෙනි ධ්‍යානියටපත් වුනහම ඒ රූප ගතිය, වේදනා ගතිය, සංඥා ගතිය, සංකාර ගතිය අර සේකයට ඒ හම් වෙන විදිය. ගතියක් විදියට. දකිනව නෙමෙයි. ඊළඟට දන්න දකිමින් වාසය කරද්දී මොකද වෙන්නේ? සිත එකකින් අයින් වෙලා අමුතු දහතු පිළිරලා ඒ සාන්තයි ප්‍රණීතයි වශයෙන් වඩනකොට එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී. ඒකයි පංචෝරම් භාග සංයෝජන ප්‍රහාණය කරන ප්‍රතිපදාව. ඊළඟට දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා ධ්‍යාන හතරමත් ওই විදිහටම පැහැදිලි කරනවා. ඊට පස්සේ පුණ්‍යපරංගනන්ද බික්ක සබ්බ ස්වරූප සංඥාන සමතික්කම පටික සංඥානං අත්තංගම අනන්ත සංඥානං අමනසිකාර අනන්තෝ ආකාශෝති ආකාසානං චෛතං උපසම්පජ්ජ විහෙරති.
ඊළඟට මොකද්ද කියන්නේ? රූප සංඥාව ඉක්මවල, පටිඝ සංඥාව ඉක්මවල. ඒතර පටිඝය කියලා කියන්නේ මේ අර අපි ගිසරේ කතා කරේ. පටිඝය කියනකොට උපේක්ෂාවත් එක්ක පටිඝය එන්නේ කියලා. පටිඝය දුරු වෙන්නේ කියලා. උපේක්ෂාවත් එක්ක මේ ව්‍යාපාදේ දුරු වෙන්නේ. මේක මෛත්‍රියත් එක්ක මේක වෙනම එකක්නේ. එතකොට ඒක අපි මේකත් එක්ක කතා කරා. එදා ගිසරේ රාහුල වාසුවට කතා කරද්දී. එතකොට මේ පටිඝය කියලා කියන්නේ මේ අර ගැටෙන ගතිය කියලා අපි දකින්න එක නෙමෙයි. එතකොට අන්න රූප සංඥාවයි පටිඝ සංඥාවයි ඉක්මවල නාන සංඥාවත් ඉක්මවල ආකාශනන්තය කියන කාරණා. එතකොට අර ඉක්මවීම හම්බවීමෙන් ආකාශනන්තය කියලා හම්බ වෙනවා. ඒක අපි මේ ආකාශනන්තය කියන ප්‍රතිපදාව වෙන පිළිබඳ විස්තර ගොඩාක් කතා කරලා තියෙනවා. ආකාසානංචායතන යොමු වෙන හැටි. නිකන් මේ ආකාශනන්තය කියලා හිතන එකට එහා ගිහිල්ලා ආකාශනන්ත බව ප්‍රත්‍යක්ෂයක් කියන ප්‍රතිපදාව. එතකොට මෙන්න මේ විදිහට ආකාසානංචායතනට යන්නේ අර ධ්‍යාන වලට ගිහිල්ලා ඒ විදිහටමනේ. එතකොට එතනදී යන්නේ අන්න ගතයනේ දැන් සෝ යදේව තත්ත හෝති විඥාන වේදනාගත සංඥාගත සංකාරගත විඥානගත. දැන් රූපගතයක් හම් වෙනවද? අන්න ඒ බලන්න කොච්චර සුන්දරද මේ විග්‍රහය කියලා බුදුරණවහන්සේ ධර්මයේ කොච්චර සවාක්කාතයිද කියලා. දැන් මෙතන සමුදය අස්තංගමේ දැකීමක්ද කතා කරන්නේ ගත ස්වභාවයක්ද? දැන් අරූප කියනකොට රූපගතයක් තියෙනවද? අරූපේ රූපගතයක් තියෙනවද? නැහැනේ. ඉතින් අරූප කියන්නේ රූපගතයක් තියෙනවද? දැන් මේ දැක්මද? මේ ප්‍රඥාවෙන් දැක්මද? මේ කතා කරන්නේ නැහැනේ. මේ හම්බ වෙන එකනේ. වේදනාගත සංඥාගත සංකාරගත විඥානගත. ඔන්න හම්බ වෙන එක. රූපගතය හම්බෙන්නේ නැහැනේ. ගතියක් නෙමෙයි දකීම නෙමෙයි කියන්නේ ගතිය. එතකොට ගතිය හම්බුනහම ගතියනේ දකින්න තියෙන්නේ. වෙන එක දකින්න තියෙනවද? නෑ හම්බෙච්ච ගතියත් එක දකින්න තියෙන්නේ. ඒක තමයි විග්‍රහයේ තියෙන්නේ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම රෝග සල්ල ඔය විදිහට වඩ දකින්නකොට මොකද වෙන්නේ? ඒයින් සිත අයින් වෙලා අමෘත ධාතු පිහිටලා එයා සාන්තය ප්‍රණිතය කියලා වන්නකොට එක්ක රහත් වෙන එක්ක අනාගාමී වෙනවා. ඔන්න ඔක ඕරම්භක සංගෝචන ප්‍රහාණය කරන ප්‍රතිපදාව. ඒ විදිහටම පැහැදිලි කරනවා ආකාසානං ඡායතනෙට විඥානං ඡායතනෙට නේව ආකින්චඤ්ඤායතනෙට මෙන්න මේ විදිහට ආකින්චඤ්ඤායතනෙ දක්වාම පැහැදිලි කරනවා සෝ යදේව තත්ත්ව හෝති වේදනාගත මේ ඔහුගේ වන වේදනාගතේ සංඥාගතේ සංකාරගතේ විඥානගතේ තේ ධම්මේ අනිත්‍යතු මේ අනිත්‍යයි දුකයි රෝග වශයෙන් එහෙම දකිනකොට සිත ඒකින් අයින් වෙලා මොකද වෙන්නේ අමුතු ධාතුවේ පිහිටනවා ඒ සාන්තය ප්‍රණීතය කියලා වඩනකොට එක්කොනි වෙනවා නැත්තම් පංචෝරම්භාගී සංයෝජන ප්‍රහාණය වෙලා අනාගාමී වෙනවා මෙන්න මේකයි ඕරම්භාගී සංයෝජන ප්‍රහාණයන ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ ආකින්චඤ්ඤායතන දක්වා එක පැහැදිලි කරනවා. ඒසෝ මේ බන්ති ඒසෝචි බන්ති මග්ගෝ ඒසෝ පටිපදා පංචෝරම්භාගින සංයෝජනයි පහනායි එවං කිංචරහි ඉදේ කච්චේ බික්ඛු චේතසෝ විමුක්ති ඒකච්චේ බික්ඛු පඤ්ඤා විමුක්තෝති එත්තමේ තේසහං ආනන්ද ඉන්ද්‍රියේ මත්තං වදාමි. ඊළඟට අන්න බුදුරන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් මේ පංචෝරම්භාගී සංයෝජනයන්ගේ ප්‍රහාණයට මෙය මාර්ගය නම් මේ ප්‍රතිපදාව නම් මේ එසේ ඇති කල්ලි නම් මේ භික්ෂූන්ගේ එහෙම වෙන්නේ මේ චේතෝ විමුක්තිලාභීන් සහ පඤ්ඤා විමුක්තිලාභීන් වන්නට හේතුව මොකද්ද කියලා අහනවා. එතකොට දැන් ওই ප්‍රතිපදාවමනේ සම්පූර්ණ මාර්ගය. සම්පූර්ණ මාර්ගය ඕකමයි. එතකොට මේකේ මේ මාර්ගයේ මේක. එතකොට මේකේ දැන් මේකේ වෙනස්කම මොකද්ද කියලා අහනවා. මේ දෙගොල්ලගේ වෙනස්කම ඉන්ද්‍රිය නානත්වයයි. ඉන්ද්‍රියන්ගේ වෙනස් වීමයි. එතකෝ තේසං ආනන්ද ඉන්ද්‍රිය වීමත් ඉන්ද්‍රිය වෙනස්කමත් එක්කයි ඒක පඤ්ඤාය මුත්තයි ඔබතෝ භාගය මුත්තයි මේ සිද්ධ වන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා චේතෝ විමුක්තිය සහ මේ චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය. චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය වෙනස. චේතෝ විමුක්තියයි චේතෝ උබතෝ භාග නෙමෙයි චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය වෙනස. ඔන්නෝක ඉන්ද්‍රිය ස්වභාවය කියලා බුදුරන් වහන්සේ ඒක ඉන්ද්‍රිය වෙනස්කම එක පැහැදිලි කරනවා. එතකොට දැන් මොකදයි අර වගේ නිදහසත් වුණානේ චේතෝ විමුක්තියක් එක්ක කතා කරානේ. නමුත් ප්‍රඥා විමුක්තියක් කතා කරන්නේ. එතකොට මේ දෙකේ මේ කතා කරපු දෙකේ මේ මොකද්ද නානත්වය? මොකද්ද මේකේ මේ ස්වභාවය? මොකද්ද මේ නානත්වය? මොකද්ද මේ ස්වභාවය කියලා නහන්නේ. එතකොටයි බුදුරණාහි මේක ඉන්ද්‍රිය වෙනස්කමත් එක්ක සිදුවෙන දේ කියලා.
එතකොට දැන් මේ කතා කරපු දේශනාවේ දැන් නිරෝධ නිවසඤ්ඤනාසඤ්ඤය කතා කරන්නේ නැහැ. මොකද අර ගති ස්වභාවයක් එක්ක නෙමෙයි කතා කරන්නේ. එතකොට ඒක කතා කරන්න බෑනේ. ඒ විග්‍රහයත් එක්ක නිවසඤ්ඤනාසඤ්ඤයත්. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න මේ දේශනාව ගොඩාක් ගැඹුරුයි ගොඩාක් සුන්දරයි. අසාමාන්‍ය සුන්දරත්වයක් මේ මහා මාළුන්ගේ සූත්‍රයේ තියෙනවා. මේක ඉගෙන ගනිද්දී ඔබට දැනගන්න පුළුවන් අපි කොයි වගේ අයද කියලා. ඇත්තටම බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න කැමති අයද නැති අයද? නිවන් දකින්න අපේ තියෙන දෘෂ්ටියෙන් යන්න ඊතර වෙන්න ගියාට වැඩක් නැහැ. බුදුරන් වහන්සේ ධර්මය අහන්න කැමති නැත්තම්. අන්න ඒ කෙනා දුර්වල පුරුෂයා වගේ. අහන්න කැමති කෙනා හැබැයි බුද්ධ වචනේ ඒ කියන්නේ මේ වචන ටිකකින් කටපාඩම්කින් අර නිකන් වචන ටික විතරක් කියන එක නෙමෙයි ඒ බව ඉස්මතු වෙන එක. ඒ නිසා අපි බලන්න අපි දුර්වල අයද හොඳ අය හොඳ ශක්ති සම්පන්න පුරුෂයෝද කියලා. ශක්ති සම්පන්න අය කෙනෙකුට නම් යන්න පුළුවන්. ශක්ති සම්පන්නව කියන්නේ තමන්ගේ පුහුදයක් නෙමෙයි. ශක්ති සම්පන්නව කියන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියන මට්ටමින් බුදුරන් වහන්සේගේ ධර්මයට යන ගතියයි ශක්ති සම්පන්න බව වෙන කිසි දෙයක් නෙමෙයි. ඒකයි මේ ධර්මයේ මුල පිහිටීම ප්‍රධානත්වය සද්ධා සාදු පතිට්ඨිතං සද්ධානුසාරී මේ හැම එකම ශ්‍රද්ධාව මුල් වෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් එයා දුර්වලයෙක්. එයාට කවදාවත් යන්න බෑ. මොන අත්දැකීම් මොන දේවල් කතා කරන්නේ. ඒ වගේම යාට ඒ ශ්‍රද්ධාවේ මූලය වන සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන දේ හම්බ වෙනවා. තමා වැරදි බව තමාට නෙමෙයි තමා වැරදි බව හම්බ වීම. අපට අකමැතිම අපි තමා වැරදි බව හම්බ වීමටයි අකමැති. හැබැයි අපි තමාට තමා වැරදි බව හම්බ වෙනවට කැමති. තමාට තමා වැරදි බව මොකටද නැහැ නේ තමා හරිනේත්. ඒ නිසා තමා වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙන විදිහ දහමක් අපට අන්න ඒකට යමු වෙන්නට ඕනේ. එතනදී අපට මාර්ගය ඉස්මතු වෙන. ඉතින් ඒ නිසා අද සුට් දෙකක් කතා කරා. දෙකම ලස්සනයි, දෙකම සුන්දරයි, දෙකම ගැඹුරුයි. ඉතින් ඒ නිසා ඔබට දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. විනාඩි 25ක විතර කාලයක් තියෙනවා ප්‍රශ්න අහන්න. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් ආතන අර දුර්වල පුද්ගලයා කතා කරන්නේ අර සක්කාය නිරෝධය ගැන කියද්දී හිත පහදින්නේ නැහැ. ඒක අපි එතන ඇත්තට මෙතන පොඩ්ඩක් නිකන් මට හිතුනේ දැන් සක්කාය දිට්ඨි නිරෝධය නෙමෙයි කියන්නේ සක්කාය නිරෝධය කියලා. දැන් අපි මේ වචනින්ම හිතුවොත් දැන් සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක තියෙන සූත්‍රවල කියලා. එතකොට දැන් ඔන්න දැන් අපි කරන ප්‍රතිපදාව සක්කාය දිට්ඨි නිරෝධය කියලා අපි මොකක් හරි හිතන් හිටියට ඒක අපිට තේරෙනවා නම් ඒ කියන්නේ දැන ගැනීමක්. ඒ කියන්නේ හඳුනා ගැනීමක්. දැන් සක්කාය නිරෝධය කියවහම ඒකෙදින් දැන ගැනීම නිරුද්ධ වෙනවා, විදීම නිරුද්ධ වෙනවා. දැන් එතකොට මේ ප්‍රතිපදාව එහෙම ගත්තම අර කිසිම වරදින්න ඉඩක් නැහැ නේද? සක්කාය දිට්ඨි නිරෝධය පිණිස කියලා කෙනෙකුට දැන් ඒක තේරෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තේරෙන්න කියන්නේ එයා එහෙම වැරදියට තේරෙන්න බොරුවට කියන්නේ. නමුත් සක්කාය නිරෝධය කියලා ගත්තාම එහෙම තේරෙනවා කියලා කියන්නම අදාළත්වයක්ම නැහැ නේද? මොකද සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකනේ. එතකොට දැන් දැනගැනීම විරුද්ධ වීම. ඒව කෙරෙහි මේ හිත පහළ කියන්නේ හිත බැස ගන්නවා කියන්නේ. ඒක අලුතෙන් දෙයක් තේරෙනව නෙමෙයි අර එතකොට අර එතනින් ගොඩක් එතන අර ඉර වෙන්නේ නැහැ නේද? දෙකින් පොඩ්ඩක් ගත්තාම මේකෙන් පොඩ්ඩක් තව දේශනා කරන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඇත්තටම හරිම සුන්දරයි කාරණාව. ඒ කියන්නේ අපි හැම වෙලෙම අර මේ සක්කාය නිරෝධය කියන එක දැන් බුදුරණවහන්සේ දුක්ඛ දුක්ඛ නිරෝධනේ කතා කරන්නේ. එතකොට දුක්ඛ දුක්ඛ නිරෝධක් කතා කරනකොට ඒ ප්‍රතිපදාවේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය ඒ වෙලේ දුරු වෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය දුරු වෙන බව හම්බ වෙන්නේ නැහැ. මම එක ඇරකේ සක්කාය දිට්ඨිය දුරු වෙන බව මේ සක්කාය දිට්ඨිය මේ තමා වැරදි බව හම්බ වෙනවා නම් එතන වැරදි කියලා. හැබැයි අපට හම්බ වෙනවා නම් සක්කාය වැරදි කියන එක. සක්කාය වැරදි කියන එක සක්කාය කියන නිරෝධය හම්බ වෙනවනේ. සක්කාය නිරෝධය හම්බ වෙනවනේ දැන ගැනීමනේ වැරද්ද. දැන ගැනීම නිරුද්ධ වීමනේ. දැන් අපට දැන ගැනීම නිරුද්ධ වීම නම් හම්බ වෙන්න තියෙන්නේ. අපි දැනගත්තා නම්. දැනගත්තා නම් ඉතින් ප්‍රශ්නේ යන්නේ. දැන ගැනීම නිරුද්ධ වීම ගැන ධර්මයේ ඇහිලාද? දැන ගැනීම නිරුද්ධ වීම පිළිබඳව ඇහෙන්නට ඕනේ. දැන ගැනීම නිරුද්ධ වුණා කියලා දැනගත්තා නම්. ඒ දැන ගැනීමකටනේ ආය යන්නේ. හඳුනා ගැනීම නිරුද්ධ වුණා කියලා හඳුනාගත්තා නම්. සංස්කාරය නිරුද්ධ වුණා කියලා සකස් වුණා නම්. ආයෙත් ඒකටමනේ. එතකොට එහෙනම් සක්කාය නිරෝධය කියලා කතා කරන තැනදී සක්කාය ප්‍රහාණය ගැන කතා කරන තැනදී යන ප්‍රතිපදාවේදී දෘෂ්ටිය නැතිලා යන්නේ. හැබැයි සක්කාය නිරෝධයත් එක්ක. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට වෙනවා. සක්කාය නිරෝධය කියන්නේ මේ රුප්පණේ විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම. මෙන්න මේක නිරෝධ වීම. ඒ නිරෝධ නම් ආය දැනගන්නවද? ආය දැන ගැනීමක් නෝන දැන ගැනීමමනේ යහපව.
ඒ නිසා මේක පුදුම සුන්දර දහම. හැබැයි සුන්දරත්වයේ තියෙන සුන්දර බවකට යොමු වෙන කොටයි. එහෙම නැත්නම් අපිට තමා කියන කාරණාවේ මුල් බැහැගෙන ඉන්නේ. එතකොට තමාට තමා වැරදි කියලා හම්බෙනවා කියන දැනගත්තානේ. සක්කායන උද්දී හම්බෙලා නැහැ. හැබැයි තමා වැරදි කියලාම හම්බෙනවනම් අන්න එතනයි දැන ගැනීම වැරදි කියනට යන්නේ. තමා වැරදි කියලා හම්බෙනවා කියන එක. තමාට තමා වැරදි කියලා හම්බෙන්නේ ඒක නෙමෙයි. අපට හම්බෙන්නේ තමාට තමා වැරදි කියලා. ඉතින් ඒ නිසා ඒ කාරණාව ගොඩාක් වැදගත්. ඒ විදිහට අපි බලන්නට ඕනේ. බුදුරණවහන්සේගේ ධර්මයටම යොමු වෙලා. අන්න භාග්‍යවතුන් වහන්සේගේ දහමට යොමු වෙනවා කියන්නේ අන්න යයි සවිසම්පන්න පුජ්‍යලයා වෙන්නේ. සවිසම්පන්න පුජ්‍යලයා. අනිත් කෙනාර කැහැටු දුර්වල පුජ්‍යලයා. එයා ගහගෙන යනවා. හැබැයි යත් ඊතරෙන් යන්න කියලා ගහගෙන යන්නේ. නිකන් ඊට ගහගෙන යන්නේ නෑනේ. ඊතරෙන් යන්න කියලා. නිකන් ඊට මේ පැත්තේ තියෙන භයානකත්වයෙන් ඉතින් විනාශ වෙලා යනවා. ඊතරෙන් යන්න කියලා ගහගෙන යන්නේ. ඒ නිසා ඊතර වෙන්න යන්න කියලා ගහගෙන යන්නේ නැත්තේ සවිසම්පන්න පුජ්‍යලයා වෙන්නේ. තමන්ගේ පුහු තියෙන මොනවත් මහාන් තත්ත්වකමකින් ඉස්මතු වෙන එකක් නෙමෙයි. අවංකවම අර සක්කාය නිරෝධයට කන් යොමු කරන එක ඒ දහමට සද්ධාවමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝයනවත් අපොඩි දෙයක් අහන්න ඕන අර දෘෂ්ටි 10 කතා කරද්දී ලෝකේ සාස්වතයි අසාස්වත මේ සාස්වත කියන වචනට ගොඩක්ම ගැලපෙන සුදුසුම වචනේ සිංහලෙන් කිව්වොත් මේ ස්ථිර කියන එකද මේ සදාකාලික කියන එක පොඩ්ඩක් එතන කියන නැතේ දෘෂ්ටිය ටිකක් තේරුම් ගන්න නම් පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. තෙරුවන් සරණයි. සදාකාලික කියන එක තමයි. නමුත් සදාකාලිකයි කියන එකේම දැන් අපි කියමු ස්ථිරයි, නිට්ටයයි කියන එක, සාස්වතයි කියන එක. ඊළඟට තව දුව කියන්නේ මේ හැම වචනයකින්ම දැන් සමහර කාරණු දැන් අපි ගත්තොත් එහෙම බුදුරණවහන්සේ එකම කාරණාව තියෙනවනේ පුනා දේශනා කළා ඒක වර්ධන ඒක හොඳට තේරුම් කරවන්න. එතකොට මේ කරුණු ටිකේ පැහැදිලි වෙලා පේන්නේ ඒකම දැඩි වෙලා තව. ඒකම ප්‍රකට වෙලා. ඉතින් ඒ නිසා සාස්වතයි කියන්නේ සදාකාලිකයි අසාස්වතයි සදාකාලික නේ. සදාකාලිකයි සදාකාලික නේ. එතකොට සදාකාලිකයි කියන කාරණාවේ අන්තර්ගතයි ස්ථිරයි කියන කාරණාව. නිච්චෝ දුවෝ සසතෝ අවිපරිණාම ධම්ම. ඒතර නිට්ටයයි දැඩි සාස්වතයි වෙනස් වෙන්නේ නැහැ. අනිච්චෝ අද්දුව අසස්සතෝ අවිපරිණාම. එතකොට බලන්න අසස්සත කියන වචනේ එතනක් තියෙනවා. බුදුරණවහන්සේ මේ ධර්මයේ කතා කරනකොට අසස්සත කියන. දැන් මෙතනත් අසස්සත කියන. අන්න බලන්න එතකොට එහෙනම් මේ බලන්න ඕන කෝණේදී ඒ අසස්සත කියන කාරණාවත් එක්ක කොච්චරනම් පැත්තකට යන්න එනවද? ඉතින් ඒ නිසා අසස්සත කියන කාරණා බුදුරණවහන්සේ වෙනවත් ඒක ධර්මයත් එක්කත් පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් මේ දෘෂ්ටිගතික වීම අර මමත් එක්ක යන දෘෂ්ටිගතිකීම් කොච්චර ප්‍රබලයිද? ඉතින් ඒ නිසා සදාකාලිකයි කියන කාරණාව තමයි යොමු වෙන්නේ. හැබැයි අර කරුණුත් එක්කම ඉස්මතු වෙලා එන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ගොඩක් පිංසම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ තිබුණ කියපේ සූත්‍රයේ අර මේ ඕරම්බාගි සංයෝජන දුරු කිරීමේ ප්‍රතිපදාව ගැන කියනකොට අර ඒකේ මේ අර රූපගතේ වේදනාගතේ කියලා අර ඒ විදිහට අර මේ ඒක දැන් අර උදේ පය දකින්න එකෙන් වෙනව ඒ ගතේ හම්බ වෙනකොට අර ඒක අනිත්‍යයි දුක්ඛයි එහෙම ගණ්ඩයක් කුලක් අර කියලාන්නේ එහෙම ඒ ප්‍රතිපදාව පෙන්නුවනේ එතනත් ඒක අර හොඳට මේකේ කියන්නේ ඒකේ අර ඒ පැවැත්මක් තියෙන බවත් එතනින් මේ ලස්සනට ඒක ඉස්මතු වුණා කියලා මේ හිතුණා. ඒ ගැන තව ටිකක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ওই කාරණාවේදී ඒක හොඳට ඉස්මතු වෙලා ආවා මේ සේකියාගේ පැවැත්ම සේකියා මේ ලෝකෙ දකින්න හැටි ඊළඟට ඒකත් එක්ක දර්ශනයේදී ඉක්ම වෙන හැටි මේ ඉතින් ඒ ටික හොඳට විග්‍රහ ටිකේ පැහැදිලි වුණා. ඒ වගේම තමයි ඒකේ අර පළවෙනි ධ්‍යාන වලට යමු වෙනකොට අර උපදී වේගයේ පැත්ත කතා කිරීම. ඉතින් මේ ඇත්තටම මේ මහා මාළුන්ගේ සූත්‍රයේ අමුතු ලස්සන සුන්දර බවක් ඉස්මතු වෙලා තියෙනවා. මේ ඇත්තටම චූල මාළුන්ගේ මේ හැම දේශනාවක එහෙම තමයි. මොකද අර මහා මාළුන්ගේ එකේ සම්පූර්ණයෙන් අර මේ ඕරම්බාගේ සංයෝජන කියන කාරණාවේ දැනගන්න තැන ඉඳලම ඔන්න ඕරම්බාගේ සංයෝජන දැනගන්න හිතු ක්‍රමේ ඔන්න ප්‍රහාණය කරන ක්‍රමේ මේ සියල්ලක් මේ විදිහට විස්තර වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේක නැවත නැවත ඇහුවොත් අපට තව හොඳ කරුණු ටිකක්
මේ නිවන් මඟ අර නැත්නම් අර කියන්නේ දැන් අපි අකමැතිම දේ නව අහන්න ඕනේ. අපි දැන් ඉතින් භවනා කරා නම් සිල්ලක් කරා නම් මේව කරා නම් ඇතිනේ. අපිට ඔච්චරනේ අපට අර ගහේ අර කඳ ලැබෙන ප්‍රතිඵල ටික දැන මුල නම් ආදාළම නැහැ. එච්චරටම අපි අර මේ සසර කියන්නේ බුදුරණවහන්සේ ගැන සද්ධාවට එන්න ඉඩ නැහැ. අර දුර්වල පුරුෂයෙක් වෙන්නමයි හදන්නේ. බුදුරණවහන්සේ කියන්නේ ශක්ති සම්පන්න පුරුෂයෙක් කියන්නේ බුදුරණවහන්සේ පිළිබඳ ඒ විමුක්ති පිනවන්ද තියෙන සත්‍යයට යොමු වීම. ඉතින් ඒ නිසා ඒ සැබෑම මේ ප්‍රතිපදාවේ ඉස්මතු වීම, සේකයාගේ පැවැත්ම පිළිබඳ ඉස්මතු වීම සහ ඒ දර්ශනය සම්පූර්ණයෙන් මේ දේශනාවේ ඒක පැහැදිලිලා තියෙනවා. ත්වන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර මුල් ඒකේ අර දෘෂ්ටි 10 කියද්දී දැන් මේවා ගැන හොයන එක බ්‍රහ්මචාරියට මේ වෙනස් කියලා අර අහද්දී මාළුන්ගේ පුතාඳුර උත්තර දෙනවා නෙමෙයි නෑ කියන එකත් එක්කම දැන් පොඩක් අපි නිකන් හිතුවා දැන් අර ඒක අර ලෝකේ සාස්වත දසස්ව දිනට අනන්තද අන්තද ඒ කතාව නැතුව දැන් ඒක නම් හොයන එක ගොඩක් එන සියලුම දෙනෙකුට වගේ තේරෙන මේ කතාව පිළිම අනර්ථයක් වැඩන්නේ නැති දෙයක් කියලා. මොකද ලෝකෙට මොනවද අපිට දන්නේ නැහැනේ. දැන් ඒකේ මොකද්ද කියන්නේ? දැන් මේ නමුත් අර ඉතුරු ටික කියන්නේ මරණයම දුවේද නොවේද දැන් මේ හොය නිකන් අර නිකම්මකට සමීපයි වගේ නිකන් හිතෙන්න පුළුවන් නේ. දැන් මොකද දැන් හොයන්නේ මේවන්නේ. එතකොට මේ ඒව නිවන් මාර්ගට අදාළ නැති ඒවා කියලා අර මේ මානුගේ සම්දුරුව අර ඉස්මතු කළ පෙන්නද්දී තේරුම් ගත්තා. එතකොට දැන් අපි නිකම්ම අතෑරියට මේ අවශ්‍ය නැහැ නිවන් මාර්ගට කියලා එමෙ ඇත්තනම් ඒක අර يعني හේතු සහිතව අතහැරගන්න එපා. නැත්තම් දන්නේ නැතුව ඒකට ගිහිල්ලා මේ කරන ප්‍රතිපදාව තුළ ඉර වෙනවනේ. එතකොට දැන් අනිත් කාරණා හයම වගේ يعني හිතෙන්න පුළුවන් මේ නිවන් මාර්ගට අදාළ ටිකක් නෙමෙයි කියලා. ඒ කීවේ කියලා දැන් තව ටිකක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවා සර්වසන්. සරණයි. ඔව් ඇත්තට මේක මොකද හේතුව මේ දැන් අපි හිතමු අපිට ඕනි නිවන් මාර්ගට අදාළ නැහැනේ. ඒ නිසා අපි ඕක ගැන හිතන්නේ. හැබැයි ඉන්නේ දෘෂ්ටි. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා හතර නවසේ මරණින් මත ඉන්නවද නැද්ද ඊළඟට අර සංජීවන සංසාරේ ඕව අදාළ නැහැ. ඕව ඕනේ. ඕව නිවන් මාර්ගට අදාළ නැහැනේ. කියලා ඒකට උත්තරේ අදාළ නැති. ඒ කියන්නේ දෘෂ්ටියක් කියන නිසා අදාළ නැත්තේ. ඒව අදාළ නැහැ ඕන්නේ. හැබැයි මොකද්ද දෘෂ්ටිය? හතර නවසේ මරණින් මතු නැහැ. නැත්නම් හතර නවසේ මරණින් මතු ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. නැත්නම් සංජීවන සංසාරේ නැත්නම් අඤ්ඤන් ජීව අඤ්ඤන් සරීන. දෘෂ්ටි ඒක. ඉතින් අදාළ නැහැ කියා දෘෂ්ටි ඒක. අදාළ නැහැලු ඒක නිවන් මාර්ග. නමුත් ඒක දෘෂ්ටි. හැබැයි අන්න ඒක අදාළ නැහැ කියලා මාළුන්ගේ පුතු දකිනවා. එහෙමයි කියලා උත්තර දෙනවා. අපිත් අදාළ නැහැ කියලා උත්තර දෙනවා. හැබැයි ඒක ඉන්නේ. ඔන්න බලන්න එහෙනම් ඒක ඒ දෘෂ්ටිය මොකද්ද කියලා දැනගෙනයි අදාළ නැහැ කියලා යන්නට ඕනේ නැත්තේ. දෘෂ්ටිය දැනගන්නේ අදාළ නැහැ කියලා යන්නේ. නැත්නම් අදාළ නැහැ කියන්නේ කොහොමද? දන්නේ නැති කෙනා අදාළ නැහැ කියන්නේ. දන්නේම නැති එක. දැන් අදාළ නැහැ කියන්නේ දැනගන්නට ඕනේ. මොකද්ද මේ දෘෂ්ටිය කියන්නේ කියලා? අපි හිතමු ඔන්න මේ මම මේවා එකක් කියනවා. දැන් අර බුදුරණවහන්සේ ඔතන උදාහරණ දුන්නා. අර විස ඊතලියන් ඇනින එකේ උදාහරණ දුන්නනේ. එතකොට යාට දැන් විසක් ඊතලයක් ඇනිලා තුවාල වෙලා ඒ ඔක්කොම දන්නවා. ඊට පස්සේ හොයන්න ආරෙම යනවා නම් තමයි මෝඩකම. විස ඊතලයක් ඇනිලා බව දැනත් ඊතලේ කවුද වෙවි කොහෙන්ද වෙවි කොතනින්ද වෙවි මොකද දුන්න දැන් අන්න ඒක මෝඩකම නෙමෙයිද? ඒකයි මෝඩකම. මොකක් වුණ කෙනාද? විස ඊතලයක් යනුණා. දැන් ඕන නැත්තේ විස ඊතලය අයින් කරන්න. දැන් අපිට විස ඊතලයක් යනුන් නැතුව අපි විස ඊතලයක් ඇනෙන්නේ නැතුව, ඒ කියන්නේ විස ඊතලයක් කියලා දන්නේ නැතුව අපි හිතමු අපිට එහෙම කිසිම මොකක්වත් නැහැ, වේදනාවක්වත් මොකක්වත් නැහැ. හැබැයි අපි හිතමුකෝ ඒක හරියට මේ වගේ. අපිට දැන් සමාජයේ කොරෝනා. ඔන්න වෛරස් එක ඇවිදිලා. දන්නේත් නැහැ. අපි යන්න පරිස්සම් වෙනවා යම්මෝ කොරෝනා වලින් යන්න හොඳ නැහැ. ඕවට යන්න හොඳ නැහැ. ඒ කියන්නේ සමහරලාවට මේ ඒ ඇසුරක් මොකක්වත් නැහැ. සම්පූර්ණයෙන් බේරෙනවා. හැබැයි වෛරස් එක ඇඟි. හැබැයි කොරෝනා වලට යන්නේ නැහැ අපි. දැන් කොරෝනා ඇඟි. අන්නේ වගේ වැඩ. ඊළඟ අපි හිතමු දැන් සාකච්ඡා කරන අයට දැන් ඔය කට්ටියන්ට මේ මොනවා හරි දැන් අපේ ආරණ්‍ය තියෙන මොනවා හරි දැන් අවශ්‍යයි. අපි හිතමු අවශ්‍ය කියන්නේ ඒ වගේ දෙයක්. දැන් අපි හිතමු දැන් මම ගිලම්පසයක් වළනවා. දැන් ඔයාලට ඒකක් බොන්න අවශ්‍යයි. දැන් දන්නේ නැහැ මං ගිලම්පස වළනවා කියලා. මොකක්වත් දන්නේ නැහැ.
ඒකක් අවශ්‍යත් නෑ ඔයාලට. අවශ්‍යයි නමුත් දන්නේ නෑ මං ඔයාලට දෙනවා. ස්වාමීන් වහන්සේ වළඳන ඒවා එපා. එහෙම එකක් කතා කරන්න පුළුවන්ද? බෑනේ. දැනගන්නේ කතා කරන්න තියෙන්නේ. අපි වචන ටිකනේ අයින් කරන්නේ. දෘෂ්ටිය නෙමෙයි. රහතන් වහන්සේ මරණය මත ඉන්නවද නැද්ද? නෑ. ඒ අපි දෘෂ්ටි කියලා වචනේ දාගත්තට ඒ ටික නෑ අපිට නෑ. ඒවා එපා නිවන් මාර්ගට අදාළ නැහැ. මොකද නිවන් මාර්ගට අදාළ නැත්තේ? රහතන් වහන්සේ මරණය මත නෑ නිවන් මාර්ගට අදාළ නැහැ. රහතන් වහන්සේ මරණය මත ඉන්නෙත් නෑ නැත්තේත් නෑ. මේ වචන ටික. සංජය සංසාරීන වචන ටික. ඒකේ කියන අර්ථය ඒ දෘෂ්ටියේ ඉන්නේ වචන ටික අදාළ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඔන්නෝකයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොකද්ද දෘෂ්ටිය අදාළව දැනගෙනයි දෘෂ්ටිය ප්‍රහාණය කරන්නේ. දෘෂ්ටියට උත්තරේ හොයන්න නැතුව. ඒක ඇත්තටම මේ අද තියෙන්නේම තමන් සුන්දර තැනකට අරන් ගිහිල්ලා මොකද්ද කරවන්න යන්නේ. බුදුරණවහන්සේ දහමට නම් අහලකටවත් ඉන්න කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා හොඳට අපි ඒවා දැනගන්න ඕනේ මේ දේශනා අපි හරි ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තේ නැත්තම් අපි කැමති විශ්ලේෂණ විභාග කර බෙදලා ශ්‍රද්ධාවේ නැති තමන්ගේ මාන්නකාරකමක් ඉස්මතු වෙලා එන තමන් භාවනා කරලා ඒ වගේ අධ්‍යක්ෂින් එන තමන්ගේ සිල්ගුණ දන් රැකලා අධ්‍යක්ෂින් තමන්ටම එන ඔන්නවට ගිහිල්ලා ඉන්නමයි කැමති. ඒකයි බුදුරුන්ගේ ධර්මයේ ලෝකේ දුර්ලභ. ඒකයි බුදුරුන්ගේ ධර්මයක් ලෝකේ ඇහෙන්නේ කලාතුරකින්. ඒකයි බුදුරුන්ගේ ධර්මයට යොමු වෙන තමාරු. බුදුරුන්ගේ ධර්මයේ නාමයෙන් තියෙන එකට පුළුවන්. සද්ධර්ම ප්‍රතිරූපක. ඒවට පුළුවන්. බුදුරුන්ගේ ධර්මයට බෑ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ මෙහිම ඉගෙන ගැනීම වැදගත්කම ඔන්න මේ දේශනාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ තේරුවත් සරණයි. තේරුවන් සරණයි එතන අර ඒ අපි අර මෝඩ දෘෂ්ටියක් කියලා හිතුවට මේ සංජීවන්තන් ශරීරයන් කියන එක අපිට එහෙම අහලවත් නැති වෙන්න පුළුවන්. නමුත් අර දැන් මේ කරන ප්‍රතිපදාවේ දැන් අර අවිද්‍යාදිපච්ච සූත්‍රය කිව්වේ ජරා මරණය කුමක්ද ජරා මරණය කාගේද? එතකොට අර එහෙම අර ප්‍රශ්න දෙකම කියලා අර එතනදී වැටෙන ওই දෘෂ්ටියනේ. එතකොට දැන් ඔයනේ කීදී ඔක වචනෙන්වත් අහලා තියෙන්නේ නැති වෙන්න පුළුවන් සංජීවන්තන් ශරීරයක. නමුත් ඕකේ ගිහිලා තමයි හිතන්නේ. ඉරෙන්නේ ඒ හින්දා අපි දැනගන්න එක මට හිතෙනවා ගොඩක් වටිනවා කියලා. සරසන අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරන්න තියෙන දැනගන්නනේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාවපච්ච සූත්‍රයක ලස්සනට පැහැදිලිනවනේ. ඒ කියන්නේ දැනගන්න නැතුව වචනෙන් ප්‍රතික්ෂේප කරන්නේ. දැනගෙන දෘෂ්ටිය මොකද්ද කියලා දැන් ඒ දෘෂ්ටිය දැනගනවා කියන්නේ දැන් දෘෂ්ටිය Taman තුළ තියෙන දෘෂ්ටිය. ඉතින් ඒ දෘෂ්ටියේ ඉන්නේ. හැබැයි මට නෑ තන් ජීවන්ත ශරීරය. අඤ්ඤං ජීවං ශරීරය. මට නෑ. හැබැයි ඉන්නේ කි. අන්න ඒකයි දෘෂ්ටිය ප්‍රහාණය කරන්න තියෙන්නේ. එහෙනම් ඒක මොකද්ද කියලා දැනගන්න වෙනවා. දැනගෙන දෘෂ්ටිය දැනගෙන මිසක් උත්තරේ හොයන එක නෙමෙයි. දෘෂ්ටිය දැනගෙන. අන්න දෘෂ්ටිය දැනගෙන ඒක ප්‍රහාණය කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට දැනගන්නට වෙනවා. එහෙම නොවුනොත් එහෙම අපරාධය අපට අපේ මේ ජීවිතේ. හොඳයි එහෙනම් අද කාලේ අවසానයි. අපි තව ප්‍රශ්න තිබුණොත් ඊළඟ සාකච්ඡාවෙත් කතා කරමු. එහෙනම් අපි අවසන් කරමු දරුවත් මහත්තයා. සාදු සයන්වාස. හොඳයි අපි එහෙනම් අද දවසේ ධර්ම සාකච්ඡාව නිමා කරමු. අපිට අද දවසේදීත් පැය දෙකක කාලයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ උතුම් දේශනාව පහදා දුන්නා. එපමණ නෙවෙයි උතුම් ආකාරයට පැවතු ධර්ම සාකච්ඡාවකට අපට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි මේ සියලු දෙනාම මෙපමණලා ඊටමත් කුසල් සාගත සිත් වලින් යුතුවයි මේ ධර්ම දේශනාවට සාකච්ඡාවට සම්බන්ධ වී සිටී. ඒ කුසල් සාගත සිතින් යුතුවම අපි ප්‍රාර්ථනා කරන සිටින සියලු දෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල ධර්මයන් හේතුවක් වේවායි කියා. ඉතින් අප ඊටම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. ත්වන් සරණයි. ත්වන් සරණයි. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ සාකච්ඡා කිරීමේ මම හිතන්නේ අද වටිනා ආකාරයට ධර්ම වැදගත්කම ඉස්මතු වුණා. ඉතින් මේ රැස් කරගත් සියලු පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. අප නමින් මියගේ සියලු මළගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. යගිත් පරලෝක ජීවිත සපවත් වෙත්වා. ඒ වගේම අතිපූජ්‍ය කටුකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේ නිවි සැනසෙන්න මේ පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන්
මේ සමන්ත සිසිල් සාකච්ඡාවේ හිණු දලුවත් මහත්මයාට මාව මේ සඳහා යොමු කරපු රවි කොග්ගලගේ මහත්මයා, අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, ඒ වගේම නාවික හමුදාව, ඒ වගේම දේශ විදේශ උදව් උපදව් කරන සෑම දෙනාටම, ධර්ම ශ්‍රවණය කර ඔබ සැබට ධර්ම ප්‍රචාරය කරන දායක වන සියලු දෙනාට, පොත් මුද්‍රණය කරන දායක වන සියලු දෙනාට, සිව්පසෙන් උපකාර කරන සෑම දෙනාටම උතුම් ධම්මින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගන්නට මේ පුණ්‍යානුභාවයෙන්ද බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන්, ධර්මයේ උතුම් ධම්මානුභාවයෙන් අද අපි මේ සාකච්ඡාව තුළින් ඒ සියල්ලක්ම ඉස්මතු වෙලාම, ඒ වගේම ඒ උතුම් සංඝයාගේ සංඝානුභාවය ඉස්මතු වුණා. ඒ වගේම මමත් මේ උතුම් බුද්ධ වචනේ ඉදිරිපත් කරන්නේ ඒ වචනේම අපි කතා කරන්න ඕනේ කියන අදහසින්. ඉතින් ඒක සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභාවයෙන්, අපේ මෛත්‍රී අනුභාවයෙන් මේ ලෝකයට උදා වී තිබෙන, මේ ශ්‍රී ලංකාදීපිට උදා වී තිබෙන මේ කොරෝනා වසංගත බියෙන් සියල් දුරු වී සැමට සතුටින් වාසය කරන්න හේතු වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.